වෙලාව උදෙසන 8යි විනාඩි 2යි ඔබ ස්වදේශීය සේවයත් සමග සදහවත් ශ්‍රාවකීනි බුදුන් වහන්සේ සරණ ගිය ප්‍රථම ධර්ම දූත පිරිස ධර්ම ප්‍රචාරය ආරම්භ කරන්නේ අදවැනි ඉල්පුන් පොහෝ දවසක. මේ ඉල්පුන් පොහෝ දිනේ ස්වදේශීය සේවයේ පූජා සඳහා වන්දනාව ප්‍රචාරය කරන්නේ වද්දුව මොරොන්තුඩුව කුඩාගොන්දුව උත්තර චේතියාරාම විහාරස්ථානයේ සිට. එම විහාරස්ථාන පරිශ්‍රයේ සිටින හිතවත් සංනිවේදක උපාලි මාරසිංහ ඔබටයි සම්බන්ධතාව. තෙරුවන් සරණයි. ස්වදේශීය සේවා සම්බන්ධතා මැදිරියේ සිට අපට සම්බන්ධතාවය ලබා දුන් අඳුන් නිදුවර ජගත් රත්නායක ඔබ සිහිපත් කළ වූ පරිද්දෙන් අපි මේ මොහොතේ සිටින්නේ වාද්දුව මොරොන්තුඩුව කුඩාගෝණදුව උත්තර චේතියාරාම පුරාණ මහා විහාරස පුණ්‍ය භූමියේ සුවිසල් ධර්ම මන්දිරයේ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමේ අභිලාෂයෙන් මණ්ඩපයේ සමීපයේ අද ඉල්පුර පසළොස්වක් පොහෝ දවස ශාසනික වශයෙන් ඉතා වැදගත් වුණු පුර පසළොස්වක් පොහෝ දවසක්. පොහෝ දවසේ වැදගත්කම් පිළිබඳව ගෞරවනීය දේශකයන් වහන්සේගේ ධර්ම දේශනාවේදී අපට අසන්නට දැනගන්නට ලැබෙයි බලාපොරොත්තු ඇතිව සුවිශේෂී කාරණේ වශයෙන් සිහිපත් කිරින්නේ උපසපන් භික්ෂුන් වහන්සේලා වස් විසීමෙන් අනතුරුව මහා පවාරණයෙන් පසු ආරම්භුණු චීවර මාසී අවසන් දවස අද ඉල්පුර පසළොස්වක් පොහෝ දවස. ජාතික ගුවන්විදුලියේ පූජා සඳහා වන්දනා වැඩසටහන අද මේ පුණ්‍ය භූමියේ සිට ගෙනෙනු ලබන්නේ මේ විහාරස්ථානයේ අද දවසේ කටින මහා පින්කම සිදුවෙන දවස බැවින් ඒ පින්කම් මාලාවට සමගාමීව විහාරාධිපති අපේ ගෞරවනීය විශ්‍රාමලත් පරිවිනාධිපති මහා විහාර වංශික ශාමෝපාලි මහානිකායෙහි මල්වතු මහා විහාර පාර්ශවයේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කර්මාචාර්ය ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති ත්‍රිපිටක විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී සාරානන්ද පූජ්‍යපාද කදුරුදුවේ සුගත වංශ නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය සංවිධායකත්වය ඇතිව විහාරාදිවාසී ඓතිහාසික වීදාගම ශ්‍රී සනානන්ද පිරිවෙනෙහි ආචාර්ය මහාවංශ පරිවර්තන මණ්ඩලයෙහි දමිළ භාෂා පරිවර්තක ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ප්‍රවීණාචාර්ය පූජනීය වලපැණි රතනවංශ ස්වාමින් වහන්සේගේ සංවිධායකත්වය එවැගේම විහාරස්ථ දායක සභාව කුලගණ සමිතිය මේ සියලු දෙනාගේම සංවිධායකත්වයෙන් අද දවසේ පූජා සඳහා වන්දනා වැඩසටහන මේ පුණ්‍ය භූමියේ සිට සංවිධානය වී තිබෙන්නේ. මීට මොහොතකට කලින් ජාතියේ මහා පහන්ටම ලංකා බැංකුව මේ පූජා සඳහා වන්දනා වැඩසටහනට පින්බර දායකත්වයේ වසර 5ක් පුරාවට අපට අඛණ්ඩව ලබා දෙනවා. 12 මහේ නොනිවි දැල්වෙන 12 මහේ පහන වගේ අපි නාම විරුද්ධාවලියලත් ජාතියේ මහා පහන්ටම ලංකා බැංකුව අදත් අපට පින්බර දායකත්වය ලබා දෙනවා. නියෝජනය කරමින් බණ්ඩාරගම ලංකා බැංකුවේ කළමනාකාර තැන්පත් ප්‍රියන්ත කහවිදාන මෙතුමන් මේ ස්ථානයට පැමිණ ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්ම දේශනාව සඳහා මීට මොහොතකට කලින් දැහැත්පත්තිය පිළිගන්වා ආර්දනා කරන්නට යෙදුණා. විහාරස්ථානයේ වෙනුවෙන් ගෞරවනීය ස්වාමිපාදයාණන් වහන්සේට දැහැත්පත්තිය පිළිගන්වමින් මෙවර කටින පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන විශ්‍රාමලත් පාඨශාලාචාර්ය උපමාලිකා මහත්මිය විහාරස්ථානයේ දායක පිරිස වෙනුවෙන් දැහැත්පත්තිය පිළිගන්වා ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආර්දනා කර සිටියා. ධර්මාසනයේ වැඩ සිටින්නේ බණ්ඩාරගම ධර්මාලෝක විහාරාධිපති පාර්ශවයෙහි කර්මවාගාචාර්ය කැලණිය විශ්වවිද්‍යාලයෙහි බෞද්ධ පාලි පශ්චාත් උපාධ්‍යායතනෙහි පර්යේෂණ සහකාර ආරාධිත කතිකාචාර්ය රාජකීය පඬිත ආචාර්ය අවසරයි පූජ්‍යපාද තල්ගම්පල පදුම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. කටින චීවරයේ ආනිසංසයේ මහත්ඵල මහානිසංස වන්නේ කෙසේ දෙයක් කාරණා පිළිබඳව මේ වර්ෂයේ අපට අවසන් වශයෙන් අද දවසේ කටිනානිසංසය පිළිබඳව අසා දැනගන්නට පුළුවන් වන්නේ. ඒ පිළිබඳවයි අද ධර්ම දේශනාවෙන් ඔබට පහදා දෙන්නට ධර්මාසනයේ වැඩ සිටින අපේ ගෞරවනීය දේශකයන් වහන්සේ සූදානමින් සිටින්නේ. ඒ බවත් දැන හඳුනාගෙන මේ ධර්ම දේශනාවෙන් අනතුරුව අපි පුරා පැයක කාලයක් ධර්ම සාකච්ඡාවට සූදානම්.
එම මාතෘකාව ඔස්සේ තවත් කරුණු පුළුල්ව සාකච්ඡා කරන්නට. අප සිටින මේ විහාරස්ථානය පිළිබඳව ඉතිහාසය සිහිපත් කරද්දී වසර 250කට වඩා ඉපරණි විහාරස්ථානයක් හැටියටයි විහාර වංශ කතා නාමාවලියට විහාරස්ථානයක් වී තිබෙන්නේ. පූජනීය මහබෙන්තර හාමුදුරුවන් වහන්සේගෙන් ආරම්භ කළ ලද පුණ්‍යවන්තෝ විහාරස්ථානයේ වාද්වේසී ධම්මානන්ද කොළපලාතේ ප්‍රධාන සංඝනායක හාමුදුරුවන් වහන්සේ පංචමහා විහාරගණී නුවර යුගී විහාරස්ථානයක් හැටියටයි අප මේ කතා කරන පුණ්‍යවන්තෝ විහාරස්ථානයේ හඳුන්වා දෙන්නේ. සමාජීය වශයෙන් ආගමික වශයෙන් සංස්කෘතික වශයෙන් දාර මෙහෙවර රාශියක් ඉටු කරන ධර්මායතනයක් හැටියට පුණ්‍යවන්ත විහාරස්ථානයේ අපට හඳුන්වා දෙන්නට පුළුවන්. විහාරස්ථානයේ පිවිසුන් දොරටුවේ සිටම වාහල් කඩෙන් ඇතුළුණු මොහොතේ සිටම සමාධි සුවය සිතට සුවේගෙන දෙන නෙතට කාන්ති උපදවන ශ්‍රද්ධාව උපදවන පුණ්‍යවන්ත විහාරස්ථානයක් හැටියට මේ පුණ්‍ය භූමිය පවත්වාගෙන යාම පිළිබඳව ඒ වගේම සංවර්ධන කටයුතු දිහා බලන විට අපේ ගෞරවනීය විහාරාධිපතින් හාමුදුරුවෝ විහාරාධිකාරී අපේ හාමුදුරුවන් වහන්සේ කරන කෘතහස්ත කැපකිරීම පිළිබඳව අපි ප්‍රශංසාවෙන් යුතුව කතා කරන්නට කැමැතියි. කාලය අර පරිස්සම් කරගනිමින් අපි ඔබ සම්බන්ධ කරගන්නවා ධර්ම ශ්‍රවණය සඳහා. පින්නතුනේ මේ මොහොතේ අටසිල් සමාදන් සිටින පින්නතුන් හැර අනිත් සියලු දෙනාම අපි ආරාධනා කරනවා ධර්ම ශ්‍රවණයට මත්තෙන් තිසරණ සහිත පංචශීලය සමාදන් වන්නට සාදුකාරය පවත්වා තුනතාවක් නමස්කාරය කියනට අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමීරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණය සඳහා ගුවන්විදුලි වෙනුවෙන් දායකත්වයෙන් දරන පින්නතුන් නිවසේ සිට ධර්ම ශ්‍රවණයට සූදානම්ව සිටිනවා. යටිගල්ඔළුව නුන්ගමුව ලොතරැයි අලෙවි නියෝජිත ඒ.එම්. පොඩි මහත්මයා ඇතුළු පවුලේ ඥාතීන්, එවැගේම කුලියාපිටිය මඩකුඹුරු මුල්ල ස්වර්ණතිලකා මහත්මිය ඇතුළු පිරිස, රත්නපුර ලෙල්ලුපිටිය ගෝණකුඹුර ආර්.පී. ලසන්ත ජයරුවන් වීරරත්න මහත්මලා ඇතුළු පවුලේ පිරිස, මතුගම බෝපිටිය ශ්‍රී සාරානන්ද මාවතී පසිඳු ප්‍රවීණාත්
මුණසිංහ මහත්මයා ඇතුළු පිරිස දෙහිවැල හීල් වීදියේ ජයදේව පෙරේරා මහතා එම මහත්මිය ප්‍රියානි මහත්මිය ඇතුළු පිරිස දෙල්ගොඩ ස්වර්ණපාලි මෙහෙණින් වහන්සේ ප්‍රධාන ඥාතීන් මාතර මැද්දවත්ත තංගල්ල පාරේ අංක 636 නිවසේ ප්‍රජාපති වික්‍රමසූරිය මහත්මිය ප්‍රධාන පවුලේ සොයිරු සොයිරියන් කොළඹට ගෝතමී පාර පළමු පටුමඟ අංක 78 වීමංසා බෞද්ධ මධ්‍යස්ථානයේ කල්යාණී ඉහළගමගේ වර්ණසූරිය මහත්මිය ඇතුළු පිරිසත් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම්ව සිටින වගේම අද දවසේ පින්බර සුවිශේෂී දායකත්වයේ දරන පාදුක ඉන්ද්‍රාණී නිෂ්පාදන ආයතනයේ පවුලේ ඥාතීන් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම්ව සිටින බවත් අපි සිහිපත් කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේට දෙවියන්ටත් ආර්දනා කරමින් ධර්ම දේශනාව ආරම්භ කරන්නට අපි වෙද නමස්කාර පූර්වකව නැවත වතාවක් ආර්දනා කර සිටින අවසරයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනුජානාමි භික්ඛවේ වස්සං උත්තානං භික්ඛූනං කටිනං අත්ථරිතුං තී සාදු 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 ගෝනදුව උත්තර චේත්‍යාරාමාධිපති කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් පරිවෙනාධිපති ශාස්ත්‍රපති අවසරයි අපේ කදුරුදුවේ සුගතවංශ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු විහාරාධිකාරී රතනවංශ හාමුදුරන් වහන්සේ සහ අනෙකුත් සියලුම සම්පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්මශ්‍රවණාබිලාෂී වාසනාවන්ත කාරුණික පින්වත්නි, අද ඉල් පුරපසළොස්වක පෝය දිනෙහි මෙම විහාරස්ථානයෙහි කටින පින්කම සිදු කරන දවසේ ඒ කර්ණ පින්කමට හා සමගාමීව සිදු කරන පින්කම් මාලාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මගින් විකාශනය කරමින් මේ ගමෙහි වාසය කරන මෙතනට සම්බන්ධ වුණ ශ්‍රද්ධාවන්ත පින්වතුන් සහ එවැගේම ගුවන් විදුලිය හරහා ධර්ම ශ්‍රවණය කරන සීලූම පින්වතුන් සම්බන්ධ කරගෙන අති උත්කෘෂ්ඨ වූ පින්කමකටයි අපි මේ සූදානම් වන්නේ. බුදුහාමුදුරන් වහන්සේ සක්‍රයන් අහව ප්‍රශ්නයකට උත්තර වශයෙන් සියලු දානයන් පරදා ජයගන්න දානය කුමක්ද කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන මේ බුදු වදන සිහියට නගමින් අපේ ආමිෂ පූජාවන්ට වඩා ධර්ම දානයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය උත්තරීතර බව මෙනෙහි කරමින් අපේ මේ ජීවිතය ලස්සන කරගන්නට පරලෝ භවගමන වාසනාවන්ත කරගන්නට ඒ වගේම මේ බුද්ධ භවයේහි නැත්නම් බුද්ධ කල්පයේහි කෙසේ හෝ ධර්මඥානය ලැබගෙන මාර්ගයන්ට ඵලයන්ට පැමිණෙන්න කියන උදාර අරමුණ සිතෙහි දරාගෙන හැම කෙනෙක්ම මේ ධර්මයේ පිළිබඳව සිදු කරනු ලබන කරුණායසංස ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට කියන එක පළමුවෙන්ම කෙටියෙන්
පින්වතුන්ට සිහිපත් කරන්නට කැමති වෙනවා. පින්වතුනි මේ කටිනය කියන එක මහ වටින පින්කමක්. ඒක මේ මාසයේ මුළුල්ලෙහිම වප්පුර පසළොස්වක පෝයේ ඉඳලා ඉල් පුර පසළොස්වක පෝය දක්වා කියන මේ දවස් 29 තුල මේ පින්වත් හැම දෙනාටම සියලුම පන්සල් වලින් ඒ වගේම ගුවන් විදුලි රූපවාහිනී ආදී කොට ඇති නාලිකාවන් තුලින් ඒ වගේ මුද්‍රිත මාධ්‍ය තුලින් පවා මේ කටිනය පිළිබඳව නිතර නිතර අහන්නට දකින්නට කියවන්නට ලැබුණා. ඇයි අපි මේ කටින පින්කමක් සිද්ධ කරන්නේ කියන කාරණේ පිළිබඳව කෙටියෙන් මේ වෙලාවේ සිහිපත් කරන්නට කැමති වෙනවා. අද පොයේ දවසේ අපේ නිවේදක මහත්මාණන් සිහිපත් කළ විදියට උපාලි මහත්මාණන් අද මේ පොයේ දිනෙහි වැදගත් සිදුවීමක් තමයි පළමුවෙන්ම ධර්මදූත කණ්ඩායම ඒ ප්‍රදේශයන්ට බුදුහාඳුරන් වහන්සේ වැඩම කරන්නට අවවාද අනුශාසනාව සපයපු දවස. චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කියන මේ බුදු වදනට අනුව බොහෝ ජනයාගේ හිතසුව පිණිස එවැගේම දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස තමන් අවබෝධ කරගත්ත මේ ධර්මය ඒ දහම් පිපාසාවෙන් පෙළෙන මිනිසුන්ට දේශනා කරලා ධර්මාබෝධය ලබා දෙන්නට කියන දහම් පණිවිඩය ලබා දෙමින් 69ක් වූ පළමු රහතන් වහන්සේලා ඒ දිසාවන්ට වැඩම කරන්නට අවවාද අනුශාසනා සපයපු දවස වැඩම කළ දවස. එතකොට අපි දන්න ආකාරයට කියවපු හැටියට ඔය ඇත්තු දන්න ආකාරයට අහපු හැටියට ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස කියන්නේ ಭಾರತයේ දෙසටක් දුෂ්ටීන්ගෙන් ගහන වෙච්ච මේ දුක පිළිබඳ හේතුව සොයමින් නැත්නම් සැප පිළිබඳ හොයමින් ඇවිදිමින් සිටපු පිරිසක් දෘෂ්ටි ජාලයක් තිබුණා. ශාස්ත්‍රවාද උච්ඡේදවාද ආදී කොට ඇති දෘෂ්ටීන් ඇතුළු කොට ඇති ඒවා අනුගමනය කරන අචේලක සචේලක පරිබ්‍රාජක නිකාන්ත බ්‍රාහ්මණ ආදීන් කොට ඇති මේ තාපස පිරිස් ආගමික කණ්ඩායම් ඒ දිසාවල සත්‍ය සොයමින් ගමන් කරපු කාලය. සිදුහත් බෝසතාණන් වහන්සේ මේ සියලුම දෘෂ්ටීන්ට අනුගතව සත්‍ය සොයන්නට මේ දුකින් මිදීමේ සත්‍ය සොයන්නට මහත් වෙහෙසක් මහන්සියක් පරිශ්‍රමයක් ගත්තා. 6 අවුරුද්දක් දුෂ්කරක්‍රියා කළා. නමුත් සත්‍ය සොයාගන්න බැරි වුණා. තමන්ම අනුගමනය කරපු මැදමාවත අනුව මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ධර්ම දේශනා කරලා මේ විදියට ඒ උතුම් වූ සත්‍යය ලෝකයාට දහම් පිපාසාවෙන් පෙළෙන ලෝකයාට දේශනා කරන්නට ආරම්භ කරලා මේ විදියට කාලයක් ගත වෙනකොට දැන් බුදුදහම වඩා ප්‍රචලිතත්වයට පත් වුණා. කවුරුත් මේ බුදුදහම බොහෝ පිරිසක් ස්වාමි දීනිවරු දරුවන් එවැගේම තමන්ගේ භෞතික සැප සම්පත් රාජ්‍යං අත්තර දාලා පැවිදි වෙන්න පටන් ගත්තා. ඒ පටන් ගත්ත නිසා විශාල පිරිසක් මේ බුදුදහමේ ශ්‍රාවකයන් බවට පත් වුණා. බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වුණා. නිසා උන්වහන්සේලාගේ ප්‍රධානතම අරමුණ තමයි මේ ධර්මය ප්‍රචාරය කිරීමේ කටයුත්ත. තමන් අවබෝධ කරගත් ධර්මය අනිත් අයට කියා දීමේ කාර්යය. නිසා උන්වහන්සේලා අවුව වැස්ස පින්න දහවල් හිතන්නේ නැතුව ඒ ගම්වලට ඒ නියං ගම්වලට ඒ ජනපදවලට වැඩම කරමින් බුදුහාමුදුරන් වහන්සේගේ මේ බුද්ධ ආඥාව පිළිපදිමින් කටයුතු සිද්ධ කළා. ඊට පස්සේ
අර අනිත් ආගමික කණ්ඩායම් වලට මොකද උනේ මේ ලැබිච්ච ලාභ ප්‍රයෝජන අඩු වුණා. බුදුහාඳුරුවෝමයි හොයාගෙන යන්නේ. බුදුහාඳුරුවෝගේ ශ්‍රාවකයන්මයි හොයාගෙන යන්නේ. ඒ නිසා මොනියම්ම හෝ අඩුවක් හොයමින් ඉන්නකොට මේ ඇත්තන්ට දකින්ට ලැබුණ මේ වැස්ස කාලෙත් වහින කාලෙත් මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ගෝලයන් ශ්‍රාවකයන් මේ වතුර පාගමින් තෙමෙමින් ඒ වගේම මේ ජලය නිසා පොළෙන් මතුවන කෘමීන් පාගමින් ඒ වගේම අලුතෙන් වැඩෙන තනකොළ පාගමින් ධර්ම ප්‍රචාරයේ සහ පිණ්ඩපාතය වැළඳීමේ ක්‍රියාවල නිරත වෙමින් කඩෝ සිද්ධ කරනවා. ඒ නිසා මිනිස්සුන්ට කිව්වා මේ බලන්න ශ්‍රමණ බවත් ගෞතමයන් ගෝලයෝ කොච්චර දුස්සීලද. සත්තු පවා කුරුල්ලන් පවා අනිත් මිනිසුන් පවා අනිත් අන්‍යාගමිකයන් පවා මේ වැහි කාලේ එක තැනකට වෙලා ඉන්නවා. ඒ නිසා ඒ කට්ටියට වඩා මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ දුසිල්වත්. සීලයක් ඇත්තේ නැහැ. විශේෂයෙන්ම නිගණ්ඨයෝන්ගේ කියන්නේ පරම අවිහිංසාවාදයක්. ඔවුන් මේකට විරුද්ධ වුණා. ඒ නිසා මිනිසුන් ඒ සඳහා පෙළඹෙව්වා. පෙළඹෙව්වට පස්සේ මිනිසුන් උද්ඝායන්ති කීයන්ති විපාචෙන්ති කියලා උද්ඝෝෂණය කරන්ට. ඒ වගේම විවේචනය කරන්ට දොස් කියන්ට පටන් ගත්තා. මේ කාරණචුණු බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට පැනෙව්වා විනය නීතියක් පැනෙව්වා. මේක හොඳ කාරණයක් පින්වතුනි. හේතුව බුදුහාමුදුරන් වහන්සේ නිතරම මහජනයාට අහුම්කම් දුන්න කෙනෙක්. එනිසා උන්වහන්සේ මහජන විරෝධයට මාස අවුරුද්දේ මාස 12ෙම 365 දවසෙම ඇවිදින්මින් හිටිය භික්ෂුන් වහන්සේලාට ඔබලත් ආධ්‍යාත්මික සුවය සලසා ගන්නට ඒ වගේම තමන් හමුවීමට එන උපාසිකාවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්ට ඒ වගේම එක්තැනකට වෙලා මේ වස්තුම් මාසය වස්වසන්නටය කියලා අනුජානා බිකේ වස්සානේ වස්සං උපගන්තුන් කියන මේ විනය ප්‍රඥප්තිය පැනෙව්වා. ඒ අනුව වස් සමාදන් වුණ භික්ෂුන් වහන්සේලා ඊ타ත්ම සිල්වත්ව ඒ කාලේ ගත කළා. ඉතින් දිගින් දිගට ඒ පිළිබඳව කාරණා කියන්ට වඩා දැන් වස් පින්කම. එතකොට බුදුහාමුදුරන් වහන්සේ පළමුවෙන්ම දැන් අපි සඳහන් කරනවා පළමු වැස බුදුහාන් වහන්සේ බර්ණැස මිගදායේ වැසුවා කියලා. උන්වහන්සේ අර ප්‍රඥප්තිය නැති කාලේ බුදුහාන් වහන්සේට ප්‍රඥප්ති පනවන්න කවුරුත් නැහනේ. උන්වහන්සේක අනුගමනය කළා. ඒ අවසානයේ තමයි භික්ෂුන් වහන්සේට අනුදැන වදාලේ ඒ ප්‍රදේශයන් ධර්මදේශන සඳහා වැඩම කරන්නට කියන කාරණිය. ඊට පසුව අර උද්ඝෝෂණය කිරීම නිසා පසු කාලීනව වස් වැසීම ආරම්භ වුණා. වස් වසලත් කටින චීවර පූජාවක් තිබුණේ නැහැ. කටින පූජා කිරීමක් තිබුණේ නැහැ. කටින පූජා කරන්නටත් හේතුවක් ඒ වගේම කාරණයක් තිබෙනවා. ඔය ඇත්ත අහලා තියෙනවා දැන් බරණැසින් බුදුහාඳුරන් වහන්සේ පිටත් වෙලා උරුවේලා දනවුට වැඩම කළ අර පස්වග මහණුන් ඇතුළු කොට ඇති 69ක් භික්ෂුන් වහන්සේලා ඒ දිශාවන් වලට යවලා බුදුහාන් වහන්සේත් වැඩම කළා. ඒ වෙලාවේ ඔය ඇත්ත අහලා තියෙනවා බද්ද වග්ගීය කුමාරවරු 30 දෙනෙක් පිළිබඳව. මේ බද්ද වග්ගීය කුමාරෝ 30 දෙනා තමන්ගේ ස්වාමිදිවරු සමග 29ක් වෙච්ච ස්වාමිදිවරු සමග දැන් හොයමින් එනවා මේ අර තමන්ගේ බඩු ටික පැහැරගෙන ගිය ඒ ගණිකාව සොයමින් එනවා. ඒ වෙලාවේ බුදුහාරෝ හම්බ වෙනවා. බුදුහාරෝ බැහැ දැකලා බුදුහානන් වහන්සේගෙන් අහනවා බුදුරජාන් වහන්සේ මේ පිහින් කාන්තාවක් ගියාද? අපේ රම් බඩු ඔක්කොම හොරකම් කරගෙන මෙහෙම කෙනෙක් ගියා කියලා ඒ කතාව කිව්වා. ඒ කතාව කිව්වට පස්සේ බුදුහාන් වහන්සේ අහනවා තමන් ගැන හොයන එකද අනුන් ගැන හොයන එකද වටින්නේ කියලා. තමන් ගැන හොයන එක වටිනවයි කියලා ඔවුන්ගෙන් ප්‍රකාශ වුණාට පස්සේ බුදුහාමුදුරන් වහන්සේ ධර්මයේ දේශනා කරා. ඒ ධර්මයේ දේශනා කරලා ඔවුන් ධර්මාබෝධය ලබා ගන්නවා. ධර්මාබෝධය ලබාගෙන
සෝවාන් මාර්ගයට පත් වෙලා ඔවුන් මහාන වෙනවා. මහාන උපසම්පදාව ලබනවා. මෙන්න මේ පිරිස පාවෙය්‍යක නුවර මේ පිරිස මේ හාමුදුරන් වහන්සේලා 39 වැඩ වාසය කරනවා. දැන් මුන්වහන්සේලාට අවශ්‍ය වුණා බුදුහාමුදුරන් වහන්සේ බැහැ දකින්න. කාලයක් ගියාට පස්සේ මහානවෙල ඉන්නකොට මේ හාමුදුරන් වහන්සේලාට පාවෙය්‍යක භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය වුණා බුදුහාන් වහන්සේ බැහැ දකින්න. ඉතින් උන්වහන්සේලා බුදුහාරෝ බැහැ දකින්න සවැත් නුවරට වැඩම කළා. වැඩම කරනකොට සවැත් නුවරට එන්න දවස් 6ක්. තව කල් තියෙද්දි වස්වසන කාලේ උදා වුණා. ඒ උදා වෙච්ච නිසා උන්වහන්සේලාට මේ බුදුහාන් වහන්සේ බැහැ දකින්න පුළුවන්කම ලැබුණේ නෑ. වස්වසන්ට සිද්ධ වුණා. ඇසල පුන් පොහොය උදා වුණා. උන්වහන්සේලා එතකොට සාකේත නුවර වස්වසන්ට යෙදුණා. වස්වසුවා. වස්වසලා දැන් උන්වහන්සේලා මේ දින 6ක් වස් සමාදන් වෙලා වප්පුර පසළොස්වක පොය දිනේ වස් පවාරණය කරලා දවස් 6ක් ඇතුළත බුදුහාරෝ බැහැ දකින්න ආවා. ඒ උන්වහන්සේලා ගැන සඳහන් කරනවා තින්ස මත්තා පාවෙය්‍යකා බික්කු. 30ක් පමණ වෙච්ච මේ පාවෙය්‍යක භික්ෂුන් සබ්බේ ආරඤ්‍යකා. සියල්ලෝම ආරඤ්‍ය වාසීන්. ඒ වගේ සබ්බේ පිණ්ඩපාතිකා. උන්වහන්සේලා සියලු දෙනාම පිණ්ඩපාතික භික්ෂුන් වහන්සේලා. ඒ වගේ සබ්බේ පාංසුකිලිකා. සියලු භික්ෂුන් වහන්සේලා පාංසුකූල චීවර දරන භික්ෂුන් වහන්සේලා. ඒ වගේම සබ්බේ තේ චීවරිකා. සියලුම භික්ෂුන් වහන්සේලා තුන් සිවුරු දරන භික්ෂුන් වහන්සේලා. මෙන්න මේ කියන භික්ෂුන් වහන්සේලා සාවත්‍යං ගච්ඡන්තා. සවැත් නුවරට යන්නේ භගවන්තං දස්සනායි. බුදුහාන් වහන්සේ දැකීම සඳහා සවැත් නුවරට යමින් ඉඳිද්දි තමයි මෙන්න මේ කියන වස්වැසීමේ සිද්ධිය සිද්ධ කරන්නට උනේ. අසල පුන් පොහොය දින පැමිණුණේ. ඒ වෙලාවේ පින්වතුනි වස්වසලා වස් නිම වෙලා මේ ඇත්තෝ තෙමීගෙන බුදුහාන් වහන්සේ බැහැ දකින්න ගියා. සමහර සත්තු läගපු වල් හරක් එහෙම ඉන්න වල් වල වතුර පිරීලා ඒවයි වැටෙමින් තමන්ගේ මේ ශරීර පාදවල භාගයම සිවුරු උස්සගෙන තෙමීගෙන බොහොම දුක්මුසු ස්වරූපයෙන් තමයි ක්ලාන්ත වෙලා බුදුහාන් වහන්සේ බැහැ දකින්න ගියේ. ඒ ගිහිපු වෙලාවේ බුදුහාමුදුරන් වහන්සේ ප්‍රශ්න කරනවා ඔබලගේ ඕන කෙනෙක් සැප දුක් ਵਿਚාරනවා. කච්චිතේ කියලා හොඳට ඔබලා යැපුණද? ඔබගේ සැප පහසුව කොහොමද? වස් කාලේ හොඳින් ගත කළාද? කියලා ප්‍රශ්න අහනවා. ඒ අහපු වෙලාවේදී බුදුහාමුදුරන් වහන්සේ හොඳට අපි වස් කාලය ගත කළා. අපි බුදුහාරෝ බැහැ දකින්න එද්දී සාකේත නුවර වස් වෙලෙමෙන්ට සිද්ධ වුණා. ඔබ වහන්සේ වස් පවාරණය කරපු ගමන් තමයි ඔබ වහන්සේ බැහැ දකින්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාට අනමතග්ග සංයුක්තයේ සඳහන් වන දේශනාවන් දේශනා කරලා දේශනා කරලා ඉවර වෙලා තින්සමත් සූත්‍ර දේශනා කරලා උන්වහන්සේලා අරහත්ත්වයට පත් කරනවා. දැන් උන්වහන්සේලා ගැන සඳහන් වෙනවා බාලම කෙනා සෝවාන් ඒ වගේම ඉහළම කෙනා අනාගාමි. ඒ සියලුම දෙනාම රහතන් වහන්සේලාත් නොවන පෘථග්ජන භික්ෂුන් වහන්සේලාත් නොවන අය. ඉතින් බුදුහාන් වහන්සේ අනමතග්ග සූත්‍ර දේශනාවේදී තින්සමත සූත්‍ර දේශනාවෙන් පස්සේ අරහත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ බුදුහාන් වහන්සේ කල්පනා කරනවා මේ භික්ෂුන් වහන්සේලාට තුන් සිවුරක් විතරයි අනුදැන වදාළේ. ඒ තුන් සිවුරත් පාංසුකුලික චීවර ඝන රෙදි. ඒවත් තෙමුනම් පස්සේ ලේසියෙන් වේලෙන්නේ නැහැ. ඒවා දරාගෙන අමාරුයි. නිසා තුන් සිවුරට අමතරව තවත් සිවුරක් තිබුණා නම් කොච්චර හොඳයිද? මේ වගේ වෙලාවක ඒ සිවුර අමතර සිවුරක් තිබුණා නම් මේ සියලු තෙමිච්ච තුන් සිවුර වේලෙන්ට දාලා බැහැර කරලා අනෙක් සිවුර දරාගෙන පුළුවන් නේ කියලා කල්පනා කරලා තමයි බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා සියලුම භික්ෂුන් වහන්සේලාට නීතියක් වශයෙන් අනුජානං භික්කවේ වස්සං උත්තානං භික්ඛූණං කඨිනං අත්තරිතුං කියලා.
වසෙන් නැගිටිච්ච වස් පවාරණය කරපු භික්ෂුන් වහන්සේලාට කටින චීවරයක් අනුදැන වදාරනවා කියන එක දේශනා කොට වදාලා. කාලයට අනුව මේ කටිනය කියන එක පිළිබඳව කෙටියෙන් සඳහන් කරන්නට කැමති වෙනවා. කටිනය කියන වචනේ තේරුම පටරිවන ජාතු කම්පතේ නචලති මේරු රිවාති වායුනා වජිරමිවන බිජ්ජතේ ගණන් තමිදමතෝ කටිනංති උච්චති කියන මේ විග්‍රහයට අනුව මේ ගාථාවට අනුව කටිනය කියලා කියන්නේ මේ මහ පොළොව වගේ මහ පොළොව වගේ කම්පාවට පත් නොවන එකක්. කටින කියන එක වචනේ තේරුම. ඒ වගේම මේරු රිවාති මහා මේරු පර්වතය වගේ වායුවෙන් සුළඟෙන් සොලවන්නට නොහැකි එකක්. ඒ වගේම වජිරමිව වජ්‍ර පර්වතය වගේ බිඳින්න බිජ්ජති මේක බිඳින්න පුළුවන් කම නැති ඝන එකක්. මේකයි කටින කියන එකේ තේරුම. එතකොට මේ සිවුරටද කටිනය කියන්නේ. මේ සිවුර ඇතිරීමෙන් පමණක්ම කටිනානිසංසය ලබාගත හැකිද කියන කාරණයයි ඊළඟට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. කටින කියන්නේ අර කලින් සඳහන් කළ විදිහට මේ චීවර පූජාවක් සිද්ධ කළා එයින් ලැබෙනා වූ ආනිසංසය බොහොම ඝන එකක්. ඒක බිඳිය නොහැකි දෙයක්. කම්පාවටපත් නොවන එකක්. සෙලවෙන්නේ නැති පුණ්‍ය ශක්තියක් තමයි මේ ලබන කටින චීවර පූජාවෙන් ලබන ආනිසංසය. ඒ අරමුණු කරගෙන තමයි කටින කියන වචනය මේකට දීලා තිබෙන්නේ. දැන් පින්වතුනි මෙන්න මේ කටිනය කියන එක හරියට සඳහන් කරනවා අපේ හාමුදුරුවරු ඔය ඇත්තෝ අහලා තියෙනවා චෛත්‍යයක් හදලා කොතක් පලන්දනවා වගේ කියලා. කටිනය කියන පූජාව. චෛත්‍යයක් හදලා කොතක් පලන්දනවා වගේ කියලා. එතකොට මේ කොත පලන්දන්න නම් චෛත්‍යයක් අවශ්‍යයි. චෛත්‍යයක් හදන්න ඕන. කොත විතරක් තිබුණට චෛත්‍යයක් වෙන්නේ නැහැ. ඒ වගේ කටින සිවුරක් විතරක් තිබුණට ඒක ඔය කියන මහානිසංසදායක කුසල කර්මයක් වෙන්නේ නැහැ. කටින විතරක් කටින චීවරය පමණක් ගත්තොත් චෛත්‍ය හදන්න නැතුව. එතකොට ඔය ඇත්තෝ ඇසලපුන් පොහෝ දිනෙහි මේ චෛත්‍ය හදන්නට පටන් ගත්තා. මේ විහාරස්ථානයේ චෛත්‍යරාජන් වහන්සේ නමක් ඉන්නවා. ඔය ඇත්තෝ චෛත්‍ය දැකලා තියෙනවා. ඒ නිසා මේ චෛත්‍ය හදන්නට අවශ්‍ය කරන කරුණු කාරණා පිළිබඳව දන්නවා. කටිනයත් කොත පැලඳවීම නම් ඒ පළඳවන කොත සාධන චෛත්‍යයත් අපි දැනගන්න අවශ්‍ය කරනවා. මේ චෛත්‍ය හදන්න මම කලින් සඳහන් කළ විදිහට ඔය ඇත්තෝ භූමියක් සූදානම් කරගත්තා ඇසලපුන් පොහෝ දිනී. චෛත්‍ය හදන්න භූමියක් අවශ්‍යයි. ඒ භූමිය තමයි මේ විහාරස්ථානය ගත්තට පස්සේ ගෝනදුව උත්තර චේත්‍යාරාම විහාරස්ථානය. මේ විහාරස්ථානය නැමැති භූමිය ඔය ඇත්තෝ සූදානම් කරගත්තා. ඊට පස්සේ භූමිය හොඳට සුද්ධ පවිත්‍ර කරලා පිරිසුදු කරලා ඔය ඇත්තෝ මොකද කළේ? දැන් මේකට මුල් ගලක් තියන්න අවශ්‍යයි. නැත්නම් අත්තිවාරමක් දාන්න අවශ්‍යයි චෛත්‍ය හදන්න. ඒ අත්තිවාරම කියන්නේ කවුද? චෛත්‍යයේ කටිනේ නැමැති චෛත්‍යයේ අත්තිවාරම තමයි මේ වසරෙහි මේ විහාරස්ථානයේ වස්වසපු අතිගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේ රතනවංශ හාමුදුරන් වහන්සේලා ඇතුළු උපසම්පදා භික්ෂුන් වහන්සේලා. කටින චෛත්‍යයේ අත්තිවාරම තමයි උන්වහන්සේලා. ඒතර අත්තිවාරම දැම්මට පස්සේ අපි ආසනයක් හදනවා. ඒ ආසනය හතරස් ආසනයක්. හතරස් තියෙනවා. සමහරට සදාස්රක ආකාරයෙන් හදනවා. මේ විදිහට හදන ආසනය කවුද එතකොට? ආසනය තමයි සතර පේරුව නියෝජනය කරන දායක කාරකාදී. මේ චෛත්‍ය හදන්න කටිනයක නැමැති කොත පළඳන්නට නම් චෛත්‍ය හදන්න ඕනේ.
ඒ චෛත්‍ය හැදීමෙහි කොටස් තමයි මේ සතර පේරුවේ දායකකාරකාදීන් තමයි ආසනය නියෝජනය කරන්නේ. එතකොට ආසනය ඊළඟට තියෙනවා මොකද්ද? පේසා වලලු 3ක් චෛත්‍යයේ. වලලු 3ක් පේසා වලලු 3 කියලා කියනවා. මේ පේසා වලලු 3 තමයි වස්තුන් මාසය. වස්තුන් මාසය නියෝජනය කරන්නේ. ඊට පස්සේ තියෙන ගර්භය. පේසා වලලු 3න් පස්සේනේ ගර්භය. චෛත්‍ය ගර්භය. ධාතු ගර්භ කියලා සඳහන් කරනවා. මෙන්න මේ ගර්භය නියෝජනය කරන්නේ කුමක්ද? ගර්භයෙන් නියෝජනය කරන්නේ පින්වතුනි මේ වස්තුන් මාසය තුල දායක පින්වතුන් සිද්ධ කරන දාන සීල භාවනා භික්ෂුන් වහන්සේලාට සැලකීම් ආදී ආවතේව කිරීම, එවැගේම පිළිසකර වැඩ කටයුතු කිරීම, සුද්ධ පවිත්‍ර කිරීම ආදී කොට ඇති දේවලුයි මේ මහා ගර්භයෙන් අර්ථවත් කරන්නේ. නිසා ඒ කාලය මහා වටින දෙයක්. මේ කාලය පිළිබඳව සඳහන් කරාට පස්සේ මහා වටින පින්කම් කළ යුතු කරගත හැකි කාලයක් වශයෙන් උයි ගර්භයෙන් අදහස් කරන්නේ. ගර්භයේ අවසානයේ තියෙනවා සතරස් කොටුවක්. ඒ සතරස් කොටුව තමයි චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසෙන් භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කිරීම. උපස්ථාන කිරීම. ඒ වගේම ඊට පස්සේ තියෙනවා දේවතා කොටුව. දේවතා කොටුවෙන් අර්ථවත් කරන්නේ කුමක්ද? මේ වස්තුන් මාසයේ තුලත් එවැගේම කඨින චීවර පූජා කරට මත්වෙනුත් බුදුහාමුදුරන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරපු ගිලම්පස දානමාන ආදී පුද පූජාන් මල් පහන් සුවඳුන් ආදී පූජාවන් තමයි දේවතා කොටුවෙන් අර්ථවත් කරන්නේ. ඊට පස්සේ කඨින සිවුර පූජා කරන්ට මත්තෙන් භික්ෂුන් වහන්සේලාට වස්සා වාසික සිවුරු කියලා සිවුරු පූජා කරනවා. අන්නේ වස් වැසපු සීලුම් භික්ෂුන් වහන්සේලාට පුද පූජාන් පවත්වපු සීලුම් භික්ෂුන් වහන්සේලාට විහාරස්ථානයේ වැඩ සිටින සීලුම් භික්ෂුන් වහන්සේලාට මේ වස්සා වාසික සිවුරු කියලා සිවුරු පූජා කරනවා. අන්න ඒ ටික තමයි කොත් කැරැල්ලෙන් අර්ථවත් කරන්නේ. දේවතා කොටුවෙන් පස්සේ කොත් කැරැල්ල. අන්නේ කොත් කැරැල්ලක් හරි ගස්සලා පස්සේ කොත පළඳන්නේ. ඒ කොත තමයි ඔය ඇත්තෝ සූදානම් කරගන්න ඉදුණු මේ කටින සිවුර. කටින සිවුරක් වෙන්නට නම්, කටින සිවුරක් සූදානම් කරගන්නට නම් අර කියන භූමියේ ඉඳලා අත්තිවාරමේ ඉඳලා මේ සිරු චෛත්‍ය ඔය ඇත්තෝ හදන්නට ඕන. යම් කිසි කෙනෙක් වස් විතරක් ආරාධනා කරලා ගිහිල්ලා පස්සේ කටින චීවරේ විතරක් පූජා කරන්න සූදානම් වෙනවනම් චෛත්‍ය හදලා නැත්නම් මෙහි ආනිසංස ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. දැන් කර්ණායසංස දේශනාවේ සඳහන් වෙනවා නාගිතා ප්‍රදාන ආදී දේශනාවලත් තව කතා තියෙන රාශියක්. ආනන්ද හාමුදුරුවෝ පියුමතුරා බුදුහාන් වහන්සේ කාලේ පදුමුත්තර කියන බුදුහාන් වහන්සේ කාලේ උප්පත්තිය ලැබනවා බුදුහාන් වහන්සේගේ සහෝදරය වෙලා මල්ලි වෙලා. ඉතින් මේ මල්ලේ තාත්තා පිය රජතුමා මේ සුමන කියන මල්ලිව නැත්නම් පොඩි පුතාව යවනවා ප්‍රාදේශීය පාලකයෙක් වශයෙන්. යවුවට පස්සේ ඒ ප්‍රාදේශීය පාලකයෙහි කැරැල්ලක් ඇති වෙනවා. බොහොම කෙටියෙන් මේ සඳහන් කරන්නේ කතාව. ඒ කැරැල්ල ඇතුණාට පස්සේ පිය රජතුමාට පණිවිඩයක් යවනවා මෙහි කැරැල්ලක් ඇතු වුණා පිය රජතුමාට එන්නට කියලා. පිය රජතුමා කියන ඔබට මම ඕව බාර දීලා තියෙන්නේ. මගින් අවසර අවශ්‍ය නැහැ. කැරැල්ල මඩ පවත්වන්නට ඔබට පුළුවන් ඒක කරන්න. ඊටම දක්ෂ ලෙස කැරැල්ල මඩ පවත්වනවා. කැරැල්ල මඩ පවත්වාට පස්සේ දැන් මේක සතුරුදායක ආරංචියක්. මේක පිය රජතුමාට දන්වන්නට ඕනි. එහෙමනම් ඒ සඳහා මොකද කරන්න ඕනේ? යන්නට ඕන පිය රජතුමා බැහැ දකින්න. ඇමතිවරුත් එක්ක යනවා. යන ගමන් මේ සුමන කුමාරයා රාජකුමාරයා කියනවා ඇමතිවරුන්ගෙන් අහනවා දැන් ගියාට පස්සේ පිය රජතුමා මගෙන් වරයක් අහනවා. ඔබ කැමති වරයක් කියන්න මම ලබා දෙන්නම් කියලා. දැන් මම මොකද්ද ඉල්ලන වරය? ඒක තමයි ක්‍රමයේ ඉස්සර. හොඳ දෙයක් කරාට පස්සේ කැමති වරයක් දෙනවා.
සමහරු කියනවා ඔබතුමා හොඳ ඇතෙක් ඉල්ලන්න. හොඳ ඇතෙක්. ආජානීය ඇතෙක්. උඩින් යන්න පුළුවන්. චක්‍රවර්ති රජවරුන්ට පහළ වෙන වගේ ඇතෙක් ඉල්ලන්ට. කාර් එකක් වුණ නිකන් කාර් එකක් නෙවෙයි නේද? කාර් වල හොඳ ඒවා තියෙනවනේ. ලොකු ඒවා. ලක්ෂ 7 8 10 කෝටි 15 20 ඒවා. ඒ වගේ එකක් ඉල්ලන්න. තවත් කටගෙන හොඳ අශ්වයෙක් ඉල්ලන්න. තින් එහෙම කියන්නේ ඒ අශ්වයෝ නම් ඉන්නවනේ. නමුත් නෑ හොඳ අශ්වයෙක් ඉල්ලන්න. හොඳ මේක. ඒ විදියට. නමුත් තවත් එක්කෙනෙක් කියෝ නෑ ඕව වැඩක් නෑ. සුමන කුමාරයන් රාජ්‍ය කුමාරයනි ඔබ වහන්සේ මේ ලබාගත් වූ මනුෂ්‍ය ජීවිතය මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය මහා දුක්ඛිත දෙයක්. අපේ කවදා හෝ සසර ගමන් කරනකොට අපායගාමී වෙනවා. අනන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා. අපේ මේ ශරීරය මහා කුණු ගොඩක්. භවය කියන එක මහා භයංකාර දෙයක්. නිසා ඔබ වරයක් ඉල්ලන්න පිය රජතුමාගෙන්. කුමක්ද? පියමතුරා බුදුරජාන් වහන්සේට මාස 3ක් පදුමුත්තර බුදුරජාන් වහන්සේට මාස 3ක් උපස්ථාන කරන්න අවශ්‍ය වරේ ඉල්ලන්න කියලා. වස්වසවාගෙන. ඒක හොඳයි. ඔබ මහා කල්යාණ මිත්‍රයෙක් මට. ඔබ තමයි හොඳ කෙනා කියලා ඒ කියපු කෙනාට ප්‍රශංසා කරලා පිය රජතුමා හම්බෙන්න යනවා. ගියාට පස්සේ දැන් අර කියපු විදියටම සතුටටපත් වෙලා ඔබ ඕනෑම වරයක් කුමාරයෙක් ඉල්ලන ඔබ ඕනෑම වරයක් මගෙන් ඉල්ලන්න කියලා. ඒ වෙලාවේ අර කියපු විදියට බුදුහාන් වහන්සේට අප උපස්ථාන කරන්නේ ආවතේව කරන්නේ පිය රජුරෝම තමයි. වෙන කාටවත් දෙන්නේ නැහැ. නමුත් මේ වරේ ඉල්ලුවා. මට මාස 3ක් වස්වසවගෙන මේ බුදුරජාන් වහන්සේට පියමතුරා බුදුරජාන් වහන්සේට උපස්ථාන කරන්නට මට දෙන්න කියලා. ඒක ඉල්ලුවට පස්සේ කියනවා ඔබ මේ වරය හැර ඕනෑම එකක් ඉල්ලන්න මේක දෙන්න බෑ කියලා. ඊට පස්සේ ඔබ මේ කුමාරය කියනවා සුමන කුමාරය කියනවා ඔබතුමා පිය රජතුමනි ඔබ වහන්සේ ඒක මුලින් සඳහන් කළේ නෑ. මේ වගේ වරයක් ඉල්ලුවට පස්සේ ඒක වරය ඉල්ලන්න කියලා කිව්වට පස්සේ ඒක ආපස්සට අදින එක ඒක නොදෙන එක මේ රාජවංශයට මහා ගෞරවයක්. ශාක්‍යයන්ට අගෞරවයක්. නිසා ඒක අවශ්‍යයි කියලා. වෙන කිසිම වරයක් මට අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ හරි කැමැති වෙලා කියනවා මම කැමැත්ත දෙන්නම්. හැබැයි පදුමුත්තර බුදුහාන් වහන්සේගෙන් අහලා බලන්න. ගිහිල්ලා අහලා බැලුවා. බැලුවට පස්සේ කැමැති වුණා. ඊට පස්සේ තමන් හිටිය ග්‍රාමයට තමන්ගේ රාජගෘහයේ තියෙන මේ හංසවතී නගරයේ නෙවෙයි බෝජග්‍රාමය කියලා කියන්නේ හංසවතී නගරේ ඉඳලා කිලෝමීටර් 120ක් දුර. ගියා. බුදුහාන් වහන්සේ මේ යොදුන් 120ක් දුර. බුදුහාමුදුරන් වහන්සේ දවසකට වැඩම කරන එක යොදුනයි. ඒ නිසා ඊළඟ දවසේ නතර වෙනවා. රැය පහන් නතර යොදුනකින් පස්සේ. පන්සල් 120ක් හැදුවා. බුදුහාමුදුරන් වහන්සේ වඩම්මගෙන වස්වසව ගත්තා. වස්වසවගෙන වස්තුම් මාසෙම සීලේහි සමාදන් වෙලා. පාටිහාරීය පක්ක උපෝසතේ කියන මෙන්න මේ උපෝසතේ අදිෂ්ඨාන කරගත්ත උපෝසතේ සිර සමාදන් වෙලා බුදුහාන් වහන්සේට උපස්ථාන කළා. උපස්ථාන කළ අවසානයේ කටින පූජාවක් පූජා කරලා ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා මමත් කවදක හරි බුදුහාඳුරන් වහන්සේ කෙනෙක්ගේ අග්‍ර උපස්ථායක තනතුර මට ලැබෙන්න කියලා. ඒකට පියමතුරා බුදුහාන් වහන්සේ බලනවා වරයට අනුව, ඉල්ලීමට අනුව, ප්‍රාර්ථනාට අනුව උන්වහන්සේ දකිනවා ගෞතම බුද්ධ ශාසනයේ කල්ප ලක්ෂයක් ගියාට පස්සේ පෙරම් පුරන්ට උන කල්ප ලක්ෂයක් ගියාට පස්සේ ගෞතම බුදුහාන් වහන්සේ පහළ වෙනවා උන්වහන්සේගේ ශාසනයෙහි අග්‍ර උපස්ථායක තනතුර ලබන්ට ඔබට වාග්ය තියෙනවා කියන කාරණය දේශනා කොට වදාලා. ඒසා පිංගුතුනි මේකේ ආනිසංස ලබන්ට කටිනෙහි ආනිසංස ලබන්නට නම් අනිවාර්යයෙන්ම අර වස්තුන් මාසය තමන් සිල්වත්ව ඉඳගෙන උදේ හවස පන්සලට එමින් යමින් භික්ෂුන් වහන්සේ පිළිබඳව සොයා බලමින්
පන්සලෙහි කරන සිදු කරන කළ යුතු සියලු ආගමික වතාවත්වලට සම්බන්ධ වෙමින් මෙන්න මේ කියන සිල්වත් ජීවිතය මාස 3ක් ගත කරාම ඒ කරන පුහුණු වීම ප්‍රගුණ කිරීම තුළින් පුළුවන්කම තියෙනවා අර කටින කියන ආනිසංසය ලබා ගන්නට. චීවර පූජා ආනිසංස වැඩිපුරම ලැබෙන භික්ෂුන් වහන්සේලාට. ආනිසංස 5ක් පිළිබඳව සඳහන් වෙනවා. ඉතින් ගිහි ඇත්තන්ට තියෙන්නේ ඒ කාලය තුල උන්වහන්සේලාගේ දාන සීල භාවනා වැඩ කටයුතු සම්පාදනය කරමින් උන්වහන්සේලාට චීවර පිණ්ඩපාත සේනාසන ගිරාණ ප්‍රත්‍යක්ෂ සිව්පසෙන් උපස්ථාන කරමින් ධර්ම ශ්‍රවණය කරමින් ඒ වැඩ කටයුතු සිද්ධ කිරීම තුලින් තමයි මේ චෛත්‍යයේ කොතපලන්දා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ කියන ආනිසංසය තුලින් උපනුපං ආත්මභාවයක කවදාවත් අපායගාමී නොවි දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සැප සම්පත් ලබලා ප්‍රාර්ථනීය වශයෙන් උතුම් නිවන් සුව සාක්ෂාත් කරගන්නටත් මේ උතුම් වූ කටින පින්කම හේතු වාසනා වෙනවා කියන එකයි බුද්ධ දේශනාව. එනිසා හැම කෙනෙක්ම බොහොම සැදැහැ සිතින් මේ අවස්ථාවේ ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම මේ කටනේ තියෙන ආනිසංස පිළිබඳව කෙටියෙන් හෝ දැනගත්තා. මේ දැනුම්වත්භාවය තුලින් නැවත නැවතත් මේ වගේ පින්කම් සිද්ධ කර ගනිමින් සසර ගමන නවතා ගන්නට උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගන්නට මෙහි වසපු අතිගෞරවනීය අපේ නායක හඳුරන වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයටත් ධර්ම ශ්‍රවණය කරපු වස්පින්කමේ ප්‍රධාන දායකත්වයේ ධර්මයෙන් කටයුතු සිද්ධ කරන විශ්‍රාමලත් පාඨශාලාචාර්ය උපමාලිකා මහත්මිය ඇතුළු කොට ඇති මේ පින්වත් හැමදෙනාටමත් ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාටමත් මේ උතුම් වූ පුණ්‍ය ශක්තිය නිර්වාණ සුවය සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවන් තබා ගන්න. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ, අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්තුන්ගේ ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරන්නට විශේෂයෙන්ම අද මෙම උච්චතේත්‍යාරාම පුණ්‍යවන්ත විහාරස්ථානයේ සිට පූජා සදහම් වන්දනා වැඩසටහන ජාතික ගුවන්විදුලියෙන් විසුරා හැරීම සඳහා පින්බර අනුග්‍රහක දායකත්වයේ දරන සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ප්‍රධාන අරමුණු වශයෙන් සිහිපත් කරන්නට කැමැති අංක 11 පෝරේ ගෙදර පාදුක ලිපිණයේ ඉන්ද්‍රාණී දේශීය ඖෂධ නිෂ්පාදන අධිපති W ධර්මසේන මහතා සහ එම මැතිණිය ඉන්ද්‍රාණී දිසානායක දියණිය පියුමේ සසිකලා වීරගල පවුලේ ඥාතීන් ඒ හැම දිනාගේම අරමුණ පුණ්‍යානුමෝදනාව W ධර්මසේන මහතාගේ සහ ඉන්ද්‍රාණී දිසානායක මහත්මියගේ නමින් නැසී ගිය ආදරණීය දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කිරීම. විශේෂයෙන්ම පානදුර ගොරකාන කන්දේ විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ බටුගම්පොළ අරිය වංශ නායක ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීමත් පරලෝසපත් අමරපාල වේරගලගේ සහෝදරයාට පින් අනුමෝදන් කිරීම මාවල සුධර්මාරාම විහාරාධිපති සුවිසුද්ධාරාම විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ ගරු ප්‍රධාන අධිකරණ සංඝ නායක පෝරේ ගෙදර සුමන වංශ ස්වාමීන් වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම පුණ්‍යානුමෝදනා කිරීම ධර්මදේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් පවුලේ සුජීවත්ව සිටිනා වූ සියලු දෙනාටමත් විහාරස්ථානී විහාරාධිපතීන් වහන්සේ ඇතුළු සියලු දෙනා වහන්සේටමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. මේ සමිති තා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධය ලබන්නට මේ උතුම් කුසලයේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාව සඳහා වගේම විශේෂයෙන් අද දවසේ පූජා සඳහා වන්දනා වැඩසටහනට අනුග්‍රාහක දායකත්ව ලබා දෙන්න W ධර්මසේන මහත්මයා අංක 11 පෝරේ ගෙදර පාදුක්ක ධර්මසේන මහත්මයා ඇතුළු පවුලේ ඥාතීන් මේ වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන වගේම ගුවන්විදුලි වෙනුවෙන් දායකත්වයේ දරන පින්වතුන් අතර විශේෂයෙන් අපි සිහිපත් කරන්නට කැමැති අද දවසේ මේ ධර්මදේශනාවට දායකත්වය ලබා දෙන වසර 15කට පෙර අපවත් වී වදාළ විජේරත්න ස්වාමීන් වහන්සේට වසර 10කට ප්‍රථම පරලෝසපත් A.D. ප්‍රේමාවති මෞතුමියටත් ලාල් විමලසිරි සහෝදරයාටත් පුණ්‍යානුමෝදනා කරමින් නිවන් සුව ප්‍රාර්ථනා කිරීම. අශෝක ධර්මසිරි ස්වර්ණතිලකා මානිල් පුෂ්පලතා ශ්‍රියාණී කුසුමලතා අනෝමා ප්‍රියදර්ශනී යන දූදරු පිරිස ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරනා කුලියාපිටිය මඩකුඹුරු මුල්ල ස්වර්ණතිලකා මහත්මිය ඇතුළු සියලු දෙනාටමත් අපි නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ගේ විශේෂ පුණ්‍යානුමෝදනාව A.D. සිසිලින් උපාසිකා මාතාව පරලෝසපත් වී එතුමියට
නිවන් පසක් කරන්නට මේ කුසලයේ අනුමෝදනාවක් වේවා කියන ප්‍රාර්ථනාවක් සිදු කරමින් පින් අනුමෝදන් කරනවා. හැම දිනාටමත් අපි නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආදරණීය මෑණියන් වන ඩිංගිරි අම්මාටත් පියාණන් වන කිරිබණ්ඩා මහත්මයාට භාර්යාවගේ ආදරණීය දෙමාපියන්ට හදිසියේ පරලෝසපත් පුංචි බණ්ඩා අධිකාරී පුතණුවන්ට සහ පරලෝසපත් අරම්පොල විසූ කරුණාරත්න පුතණුවන්ට රටදය වෙනුවෙන් දීපිදු රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීම. දැනට සුජීවත්ව සිටින දූ පුතුන්ට ලේලිවරුන්ට දෙපාසෙමේ ඥාති මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, අධ්‍යාපනයේ ලබන මුණුබුරු මිනිබිරියන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනෙන් ආශිර්වාද කිරීම. ඉදිකඩ හේන පුරාණ විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම විශේෂ අරමුණු කරගත්තා සේම සැමට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණාවබෝධ ලබන්නට මේ කුසලයේ අනුමෝදනාවක් වේවා හේතු වේවා ප්‍රාර්ථනෙන් ධර්මදේශනාවේ දායකත්වය දරනවා ලොතරැයි අලෙවි නියෝජිත ඒ.එම්. පොඩි මහත්මයා සහ ඒ.එම්. ටිකිරිමැණිකේ මහත්මිය යටිගල් ඔළුව නුන්ගමුව. ඒ හැම දිනාටමත් අපි ආශිර්වාද කරනවා. මාසිකව සිදු කරන පෝදා පූජා සදහම් වන්දනා වැඩසටහනේදී මෙම ධර්ම දේශනාවට දායකත්වය දරනවා ඒ පින්වතුන් වසර ගණනාවක සිට ඒ බවත් අපි සිහිපත් කරනවා. ඒ වගේම ලෝක සත්වයා කෙරෙහි කරුණා පෙරදරිව අද දින ධර්ම දේශනාව සිදු කළ ගෞරවනීය දේශකයාණන් වහන්සේලාතුරු ධර්ම ශ්‍රවණය කළ සැමට ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට නිර්වාණ අවබෝධ ලබන්නට මේ කුසලයේ අනුමෝදනාවක් වේවා කියන ප්‍රාර්ථනෙන් අද දවසෙත් මේ පුණ්‍යවන්ත වූ ධර්ම දේශනාවට දායකත්වයේ දරනවා කල්යාණි ඉහළගමගේ වර්ණ සූරිය මහත්මිය විමර්ශා බෞද්ධ මධ්‍යස්ථානයේ අංක 78 පළමු පටුමග ගෝතමී පාරේ කොළඹට. එතුමිය මාසිකව පූජා සඳහන් වන්දනා වැඩසටහනට දායකත්වයේ දරනවා. එතුමියගේ ප්‍රාර්ථනාවත් ඉටුවන්නට එතුමියටත් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනවා 2020 පෙබරවාරි මාස 23 වන දින රියානතුරකින් පරලෝසපත් රත්නපුර ගෝණ කුඹුරේ විසූ ආර්.ජී. වීරරත්න මහත්මයා ආදරණීය පියාණන්ගේ අද දිනට යෙදෙන 74 වන ජන්මදිනය සිහිපත් කරමින් එතුමාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම සසර වසන තාක්කල් මෙවන් වූ හදිසි අනතුරකට ලක් නොවේවා අකල් මරණයටපත් නොවේවා කියන ප්‍රාර්ථනීය. ඔක්තෝබර් මාසයේ 26 වන දින ජන්මදිනය සැමරූ නාලක ලක්රුවන් වීරරත්න සොහොයුරාට සෙත් ප්‍රාර්ථනා කිරීම නොවැම්බර් 12 වැනි දින ජන්මදිනයේ සැමරූ ඉඳුරුව ඇටලවත්තේ පී ලසන්ත කුමාර කරුණාරත්න අයට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම 7 වන දින නොවැම්බර් මාස 7 වන දිනයේ ජන්මදිනයේ සැමරූ පාරින්ද්‍යා චාමින්දි ඥාති දියණියට සුභාශිංසන කිරීම නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම දරායබර බෑනියන් සොයුරු සොයුරියන් දූදරු ඥාති හිත මිත්‍රාදීන්ට සිප්සතර හදාරණ දරුවන්ට ගුරුවරුන්ට ආචාර්ය මණ්ඩල හැමත දුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම ගෞරව දේශකයන් වහන්සේටත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ රත්නපුර ලෙල්ලෝපිටිය ගෝණ කුඹුරේ ආර්.ජී. ලසන්ත ජයරුවන් වීරරත්න මහත්මයා. එතුමාටත් අපි නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශ්‍රී සාරානන්ද මාවත මතුගම බෝපිටිය පදිංචි පසිඳු ප්‍රවීණාත් මුණසිංහ පුතණුවන්ගේ උපන් දිනය හෙට දවසටදී තිබෙනවා. ඒ බව සිහිපත් කරමින් තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම වසර 24කට පෙර පරලෝසපත් ඔහුගේ සීයා වන පීටර් මුණසිංහ උපාසක මහත්මයාට මීට වසර 12කට පෙර පරලෝසපත් මිත්තනිය පොඩි නෝනා හෙට්ටිආරච්චි උපාසිකා මාතාව ඇතුළු නැසී ගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම CWW කන්නන්ගල සිමතානන්ටත් පින් අනුමෝදන් කිරීම. දරුමුඩු පුරන් දායකත්වය දරනවා. ඒ සමට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම විශේෂයෙන් ජොස්ලින් පිටිගල්ල මිත්තනිය ඇතුළු සැමටත් ධර්මදේශනාව ශ්‍රවණය කළ සැමට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම මතුගම බෝපිටිය ශ්‍රී සාරානන්ද මාවතී පසින්දු ප්‍රවීණාත් මුණසිංහ දායකත්වය දරනවා. ඔබට අපි තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නොවැම්බර් මාස 18 වන දින අද දින උපන් දිනයේදී ඇති ඉමල්කා ගුණවර්ධන දියණියටත් හෙට දිනට උපන් දිනයේ සමරන දිනේෂ් පෙරේරා පුතුටත් සුබ උපන් දිනයක් වේවා තුනුරුවන්ගේ ආශිර්වාදේ වේවා කියන ප්‍රාර්ථනාව
තිලාන් පුතා ඔමිලා දියණිය සහ නුතාරා මිනිබිරියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම දෙපාර්ශවයේ පරලෝසපත් දෙමාපියන් වන BDP පෙරේරා සහ SH ද සිල්වා පියවරුන්ටත් CA ඇලිස් සිල්වා සහ IA ද සිල්වා මෑණිවරුන්ට නන්දන පෙරේරා අයියා ඇතුළු පින් බලාපොරොත්තු වන සැමට නිවන් සුව පිණිස මේ පින් අනුමෝදනාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කිරීමේ අරමුණින් ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා දෙහිවල හීල් වීදියේ පදිංචි ජයදේව පෙරේරා මහතා සහ ශ්‍රියානී මහත්මිය. දෙපළටත් අපි නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරනවා 1988 දෙසැම්බර් මාසයේ 22 වන පරලෝසපත් 22 වන දින පරලෝසපත් බිල්බර්ට් හෙට්ටිආරච්චි පියාණන්ට 2010 වෙනි මාසයේ 15 වන දින පරලෝසපත් මිසී නෝනා විජයාරච්චි මෑණියන්ට 2014 10 වෙනි මාසයේ 9 වන දින පරලෝසපත් මිත්‍රරත්න කුමාර හෙට්ටිආරච්චි චූටි මල්ලීට පින් අනුමෝදන් කිරීම 2021 6 වෙනි මාසයේ 1 වන දින පරලෝසපත් නැන්සි හෙට්ටිආරච්චි නංගිට පින් අනුමෝදන් කිරීම 2021 පෙබරවාරි මාසයේ 1 වන දින පරලෝසපත් HL නන්දන සිල්වා ඥාති සොහොයුරා ඇතුළු මියගිය සැමට පින් අනුමෝදන් කිරීමත් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන සුජීවත්ව සිටින් සියලුම ඥාති වර්ගයාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. ගුරු දේවෝත්තම වහන්සේ අවසරයි පූජ්‍යපාද කැටවල හේමාලෝක ස්වාමින් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. දලෝක ස්වාමින් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන ධර්මදේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ යක්කල මෙත්තාරාමේ දෙල්ගොඩ ස්වර්ණපාලී මෙහෙණින් වහන්සේ ඇතුළු ඥාති පිරිස. ඒ සැමටත් අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තමාරා ජයසිංහ ගයා ජයසූරිය ආදරණීය සොහොයුරියන් ඇතුළු පවුලේ සියලු සොයුරු සොයුරියන්ට හා දරුවන්ට සීතා තේනුවර ආදරණීය පුංචි අම්මා ඇතුළු සැමට පුණ්‍යානුමෝදනා කිරීම පරලෝසපත් චාල්ස් වික්‍රම සූරිය සුමනා තේනුවර ආදරණීය දෙමාපියන්ට අර්නෝලිස් ද සිල්වා තේනුවර දයාබර මුත්තනුවන්ට AH කරලයින් නෝනා දයාබර මිත්තනියට ආනන්ද ජයසූරිය ආදරණීය ඥාති සොහොයුරාට හෙන්ද්‍රික් සිල්වා සමරසූරිය පුංචි තාත්තාට සයිමන් ජයසූරිය අමරා ජයසූරිය මාමාට නැන්දාට LSH සැමී ආතර ජයනායක ඥාතීන් ඇතුළු වර්ග පරම්පරාවේ මේගිය සැමට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් තමාරා ජයසිංහ මහත්මිය ඇතුළු සුජීවත්ව සිටින්නා වූ පිරිසට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් දායකත්වයෙන් දරනා මාතර මැද්දවත්ත තංගල්ල පාරේ ප්‍රජාපති වික්‍රමසූරිය මහත්මිය ඇතුළු පවුලේ සොයුරු සොයුරියන් ඒ සමටමත් අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන ගෞරවනීය දේශකයන් වහන්සේට නැවත වතා පාදාභිවන්දනය කරමින් ආර්දනා කර සිටින දායකත්වයෙන් දරන සමටත් විහාරස්ථාන වෙනුවෙන් දායකත්වයේ සපයන සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනා කරමින් ධර්ම දේශනාව නිමා කරන්නට අවසරයි. විශේෂයෙන්ම මේ පින්කමෙහි දායකත්වයේ දැරීම පිළිබඳව අපි උපාලි මහත්මාණන් නිවේදක මහත්මාණන් සිහිපත් කරා. ඊට අමතරව අද ගෝණදුව උත්තර ජේතිආරාම විහාරස්ථානයේහි දායක පින්වුතුන් වෙනුවෙන් මෙහි දායකත්වයේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරනු ලබන්නේ සීලවතී පෙරේරා මහත්මිය ඇතුළු නිවැසියන් හැමදෙනා විසින් ඔවුන්ගේ අරමුණු තමයි පරලෝසපත් චන්ද්‍රපාර හතුරුසිංහ මහත්මාණන්ට ජගත් හතුරුසිංහ ජේන් නෝනා සඳනායක ජේන් නෝනා ජයසිංහ ආර්යදාස රුද්‍රිගෝ සෝමලතා ගුරුමෑණියන් වහන්සේ ඇතුළු කොට ඇති ඒ සියලු දෙනා නමින් මිය පරලෝයන්ට යෙදුන සියලු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම මේ වර්ෂයේහි මේ විහාරස්ථානයේහි කටන පින්කමෙහි දායකත්වයේ දරමින් කටයුතු සිද්ධ කරන්නේ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය උපමාලිකා මහත්මිය විසින්. එතුමිය බලාපොරොත්තු වෙනවා තමන් නමින් මිය පරලෝයන්ට යෙදුන සියලු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට. නිසා ඒ හැම දෙනාගේම නමින් මිය පරලෝයන්ට යෙදුන ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනා නමින් මිය පරලෝයන්ට යෙදුන සියලු මියගේ ඥාතීන් මේ පින් අනුමෝදන්ව ඔවුන්ගේ පරලෝව භවගමන වාසනාවන්ත කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අද දිනෙහි මේ විහාරස්ථානය තුල සිද්ධ කරන ලද කර්ණායසංස ධර්ම දේශනාව ගුවන්විදුලිය හරහා විකාශනය කරන්නට කටයුතු සූදානම් කර ඒ ගුවන්විදුලි සංස්ථාවේ සියලුම පින්වතුන්ට සභාපතිතුමන් අධ්‍යක්ෂතුමන් ප්‍රදාන කොට ඇති ඒ වගේ නිවේදක මහත්මයා ඇතුළු කොට ඇති මේ සියලුම දෙනාටමත් එහි දායකත්වයේ ධර්මයෙන් කටයුතු සිද්ධ කරන ලංකා බැංකුවේහි
බණ්ඩාරගම ශාඛාවේ අපේ ප්‍රධාන කළමනාකාරතුමන් ප්‍රධාන කොට ඇති සියලුම පින්වතුන්ටත් මේ උතුම් වූ ධර්ම ශ්‍රවණාය සංසයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය උදා වේවා. ඒ වගේම විශේෂයෙන්ම අද දිනෙහි උපන් දිනයේ සමරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාන්ටත් ඒ වගේම পদවි ප්‍රාප්තිය වෙනුවෙන් කටයුතු සිදු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රධාන කොට ඇති ලක්වැසි සිළුම දෙනාට මේ උතුම් ධර්ම ශ්‍රවණාය සංස බලමහිමෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවන උදා වේවා. කාය චිත්ත පීඩාවක් නොම වේවා. හැම දිනාටම සැපත සාන්ති මුදා වේවා කියලා සාදුක ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්මදේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. අද ඉල්පුර පසළොස්වක පොය දවසේ වාද්දුව බොරොන්තුඩුව කුඩා ගෝණදුව උත්තර චේතියාරාම පුරාණ මහා විහාරස්ථානයේ සිට ධර්මදේශනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ බණ්ඩාරගම ධර්මාලෝක විහාරාධිපති රෝහණ පාර්ශවෙහි කර්මවාගාචාර්ය කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ පාලි පශ්චාත් උපාධි ආයතනෙහි පර්යේෂණ සහකාර ආරාධිත කතිකාචාර්ය රාජකීය පඬිත ආචාර්ය පූජ්‍යපාද තල්ගම්පල පදුම ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිරුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කිය අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. අපි ඊතා ඉක්මනින් නැවතත් හමු වෙනවා පුණ්‍යවන්ත විහාරස්ථානයේ සිට මෙම ධර්ම දේශනාව ඇසුරින් පවත්වන ධර්ම සාකච්ඡාව සඳහා සද්ධර්ම මණ්ඩපයේදී මොහොතකට සම්බන්ධතාවය ලබා දෙනවා ස්වදේශීය සේවා සම්බන්ධතා මැදිරියට. සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි සොයුරු නිවේදක උපාලි මාරසිංහ ඔබට. වෙලා උදැසන 9 පස්සේ විනාඩි 14යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්ම සාකච්ඡාව අද පින්බර ඉල් මස පුර 15 පොහොදා පූජා සදහම් වන්දනාව විසුරුවා හරින්නේ වාත්තුව මොරොන්තුඩුව කුඩා ගෝණතුව උත්තර චේතියාරාම විහාරස්ථානයේ සිට. ඉතින් මෙතෙන් සිට ධර්ම සාකච්ඡාව ඔබට සමීප කරන්නට එහි සිටින සොයුරු නිවේදක උපාලි මාරසිංහ බද්‍රජිත් සෞම්‍ය ඔබට මයික්‍රොෆෝනය. තෙරුවන් සරණයි. ප්‍රියදර්ශන සමන් කුමාර අද ඉල්පුර 15 පොහොව දවසේ ස්වදේශීය සේවා සම්බන්ධතා මැදිරියේ සිට අපට සම්බන්ධතාවය ලබා දෙන්නේ. සමන් ඔබ සිහිපත් කළ වූ පරිද්දෙන් මේ මොහොතේ වාද්දුව මොරොන්තුඩුව කුඩා ගෝණදුව උත්තර චේතියාරාම පුරාණ මහා විහාරස්ථානයේ ඉපැරණි ගෘහ නිර්මාණයෙන් නිමා කරන ලද ධර්මශාලාවේ සුවිශේෂී මණ්ඩපය ධර්ම මණ්ඩපය දැන් සාකච්ඡා මණ්ඩපය බවට පරිවර්තනය වී තිබෙන මොහොතක්. සාකච්ඡා මණ්ඩපයේ වැඩ සිටිනවා අපේ ගෞරවනීය දේශකයන් වහන්සේ. බණ්ඩාරගම ධර්මාලෝක විහාරාධිපති රෝහණ පාර්ශවෙහි කර්මවාගාචාර්ය කැලණිය විශ්වවිද්‍යාලයෙහි පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ පර්යේෂණ සහකාර ආරාධිත කතිකාචාර්ය රාජකීය පඬිත ආචාර්ය පූජ්‍යපාද තල්ගම්පල පදුම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද ධර්ම දේශනාව පැවැත්වූ අපේ දේශකයන් වහන්සේ. ඒ වගේම අපේ ගෞරවනීය විහාරාධිපතින් වහන්සේ වාද්දුව මොරොන්තුඩුව කුඩා ගෝණදුව උත්තර චේතියාරාම පුරාණ මහා විහාරාධිපති විශ්‍රාමලත් පරිවිනාධිපති මහා විහාර වංශික ශාමෝපාලි මහානිකායේ මල්ලතු මහා විහාර පාර්ශවයේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කර්මාචාර්ය ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති ත්‍රිපිටක විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී සාරානන්ද පූජ්‍යපාද අවසරයි අපේ කදුරු දූවේ සුගත වංශ නායක ස්වාමින් වහන්සේ. ජාතියේ මහා පහන්ටඹ පින්බර දායකත්ව අපිට ලබා දෙනවා.
ඒ වගේම පාදුක ඉන්ද්‍රාණි නිෂ්පාදන ආයතනයේ අධිපතිතුමන් අද දවසේ පූජා සදහම් වන්දනා වැඩසටහන ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවය ඔස්සේ ගෙනීමට අපට පින්බර දායකත්වය ලබා දෙනවා. ඒ දායකත්වය ඇති අපි සූදානම් සාකච්ඡා මණ්ඩපය ආරම්භ කරන්නට. අපි විහාරාධිපති ස්වාමීන් වහන්සේ අද කටින චීවරය බාර ගන්නට අපි උදෙන්ම දැක්ක අලුයම් කාලෙදී පැරණි චාරිත්‍රානුකූලව අර අපි අහලා තින්නේ ගස්වල කොලේ නටු පේන්ට කලින් කියලානේ. එහෙම තමයි ඔක උපමාවකට කියන්නේ. ඒ කියන්නේ ඉමිදිරි අලුයම් කාලේ අලුවන් පැහැය ඇති උදෑසන අලුයම. ඒ අලුයම් කාලයේ චීවරය සකස් කරන වස්ත්‍රය, කටින වස්ත්‍රය දර්ශනීය වූ අයුරින් ගෞරවාන්විතව වර්තමානයේ සෞඛ්‍ය නීතිවලට අනුගතව සුළු ප්‍රමාණයක්, සුළු පිරිසක් සහභාගී කරගෙන සේවිසි ශබ්ද පූජා මැද්දේ හොරණෑ වාදනය සමග තවත් විදිහට කියනවා නම් අර පහුගිය කාලවල වාගේ අපේ ගෝණදුවේ අපේ හාමුදුරන්ගේ පන්සලේ එහෙම නැතුව ඇති. මෝලං කෝලං අපිට වුණා මේ මෑතකදී අර මේ මණිකේ සින්දුවත් වාදනය වෙනවා මේ හොරණෑවෙන් කටින චීවරයේ වැඩම කරන අවස්ථාවක. එවැනි දේවල් උත්තර චේතියාරාම විහාරස්ථානයේ එදා වුණෙත් නැහැ, අද වෙන්නෙත් නැහැ, අනාගතේ අපි පොඩි හාමුදුරුවෝ එහෙම දෙයක් කරන්නෙත් නැති වෙයි. අපි මේ කතාව ටිකක් පස්සේ කළා. ස්වාමීන් වහන්සේ මේ පළමුව කටින වස්ත්‍රයක් කියලා කියන්නේ දුස්තේ කියලා ඔබ අහසල විවිධ නම් එකකට හඳුන්වනවා. අලුයම් කාලෙදී වැඩම කරන. අපි කැමැති මුලින්ම අපේ විහාරාධිපතීන් වහන්සේගේ දරගන්නේ කටිනේ කියන නම කොහොමද මේකට ආවේ? එතකොට මේක දෙවතාවක් කරන පින්කමක් හැටියට එක මොහොතේ වස්ත්‍රයක් පූජා කරනවා, ඊළඟට චීවරයක් බවට පරිවර්තන කරලා චීවරය නැවත පූජාවක් සිද්ධ වෙනවා. අපිට ආරම්භයක් ලබා දෙන්න මේ කාරණා පිළිබඳව ධර්ම සාකච්ඡාවට. ගරු කටයුතු අපේ පදිම පණ්ඩිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි කාරුණික පින්වතුනි. අප ඉතා හිතවත් උපාලි මහත්මයා මගෙන් ප්‍රශ්න කළේ මේ වස්ත්‍රයක් උදේ මට ගෙනත් පිළිගැන්නුවා කටන පින්කමේ දායකත්වයේ දරන අපේ ඉස්කෝලේ හාමිනේ මේ වස්ත්‍රයෙන් චීවරයක් සකස් දෙන්න එය මහා සංඝයාට බුදු මහා සංඝයාට කටින චීවරයක් හැටියට පූජා කරන්න. උපාලි මහත්තයෝ කොටස් දෙකක් තියෙනවා. එකක් මේ කටිනේ සඳහා වස්ත්‍රය පූජා කරන්න පුළුවන් සාංගිකව එතෙන්දි පාවිච්චි කරන වචනය තමයි ඉමං කටින දුස්සං. දුස්ස කියලා කියන්නේ වස්ත්‍රය. හැබැයි අපි මතක වස්ත්‍ර පූජාවේදී කියන්නේ ඉමං මතක වත්තං, එහෙම නැත්නම් ඉමානි මතක වත්තානි. එතන මතක වස්ත්‍රය හැටියට පාවිච්චි කරන්න බෑ මේ කටින වස්ත්‍රයට. ඒක දුස්ත වෙන්නම ඕනේ. ඊගාව වචනය කාරණය ඉමං කටින චීවරම්, මේ චීවරය සකස් කරලා ඉවර නම් සම්පූර්ණ නම් ඒක සංඝයාට පූජා කරන්න පුළුවන් චීවරයක් හැටියට. දැන් ඔබතුමා මගෙන් ඇහුවා හොඳ ප්‍රශ්නයක් මේ උදෙන්ම අලුයම් කාලේ මේක දක්වනවා කතම් භංතේ කටිනම් දාතබ්බං. මේ කටිනය කෙසේ දිය යුතුද? ඊට පිළිතුරු තමයි තින්නං චීවරාණං පොහෝනකං අඤ්‍යතරං දුස්සං චීවරං. මේ සුරයුග් ගමන සමනේ කටිනම් දාතබ්බං. සුරයුග් ගමන සමනේ අර ඔබතුමා කිව්වනේ මේ ඔගේ පැරණි අපේ හාමුදුරුවෝ කියන්නේ උපාලි මහත්තයෝ මේ කොස් නැටි පේන නොපෙනෙන වෙලාවේදී දැන් සිංහල අපේ ක්‍රමයට දවස ආරම්භ වෙන්නේ උපාලි මහත්තයෝ හිරු උදා වීමෙන්. දැන් සංස්කෘතයේ සඳහන් වෙනවා පූර්වස්යාන් දිශි උදයති. පෙරදිග හසෙන් තමයි හිරු උදා වෙන්නේ. මෙන්න මේ වෙලාවේදී තමයි ගෙනල්ලා මේ වස්ත්‍රය දෙනවා, පූජා කරනවා එක්ක සංඝයාට. තින්නං චීවරාණං අඤ්‍යතරං. තුන් සිවුර මොකද්ද? උත්තරාසංගය, එවැගේම සංඝාටය,
අන්තර්වාසකය කියන මේ තුන් සිවුරට නැත්තම් අන්දන සිවුර, තනිපට සිවුර, දෙපට සිවුර කියන මේ තුන් සිවුරට ප්‍රමාණවත් වන එක චීවරයකට තුනකටම නෙමෙයි ඒකට ප්‍රමාණවත් වෙන වස්ත්‍රයක් තමයි ගෙනල්ලා පූජා කරන්නේ මහා සංඝයාට. දැන් අපි පසු ආයේ මේක චීවරයක් සකස් කරලා දීම තමයි ඒ අපේ සම්ප්‍රදාය හැටියට අපි උදේ බාරගත්තේ. එතකොට මේ ක්‍රම දෙකටම මේ කටිනේ හැටියට වස්ත්‍රයක් හැටියට දුස්සන් චීවරයක් හැටියට චීවර හැටියට අපේ උපාලි මහත්තයෝ මහා සංඝයාට පූජා කරන්න පුළුවන්. මේක එක පැත්තකින් විනය නීතිය සම්බන්ධ වෙන එක පැත්තක් තියෙනවා අපේ සාම්ප්‍රදායික චාරිත්‍ර ධර්ම සමුදායක් එක්ක පවත්වන ක්‍රමයක් තියෙනවා. මේ දෙකින්ම මිශ්‍රණය වෙච්ච අවස්ථාවක් තමයි මේ අවස්ථාව හැටියට ඔබතුමාට මට පිළිතුරු දෙන්න සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි ගෞරවනීය දේශකයන් වහන්සේගේ ධර්ම දේශනාවත් එක්කම ආදේශ කරගන්න කාරණේ ස්වාමීන් වහන්සේ මේ කටින පින්කම බුද්ධ ශාසනයේ තිබෙන මහත්ඵලම මහානිසංස ගෙන දෙන එකම පින්කම කියලා ඔබ වහන්සේ ධර්ම දේශනාවේ ආරම්භයේම හැඳින්වේ. කොතනද එහෙම කියලා තියෙන්නේ? එහෙම කියන්නේ අපේ අතිගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු කාරුණික පින්වතුන්ගෙන් අවසරයි. අපි උපාලි මහත්මයා අහ ප්‍රශ්නය දැන් කටින මම මුලින් සඳහන් කළා සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. ධර්ම දේශනා කරන කලින්. සියලු දන් පරදවා ධර්ම දානය තමයි ශ්‍රේෂ්ඨතම. ඒ හැරුණු කල ආමිස පූජා අතර ශ්‍රේෂ්ඨතම පින්කම කටින පින්කම වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඒ ශ්‍රේෂ්ඨ පින්කම කියලා මම සඳහන් කරන්නේ අටමහා කුසල් කියලා පසු කාලීනව. අටමහා කුසල් 8ක් පිළිබඳව බුද්ධ කාලේ නෙමෙයි පසු කාලීනව කටින දාන, අටපිරිකර පූජා කිරීම, සංඝ දක්ෂිනා පූජා කිරීම, ඒ වගේම බුද්ධ ප්‍රමුඛ සංඝ දක්ෂිනා පූජා කිරීම, දහම් ලේඛන සකස් කිරීම, ඒ වගේම කෙත්වතු පූජා කිරීම, ආවාස පූජා කිරීම, වච්චකුටි පූජා කිරීම කියලා. ඒක වැසිකිලි කැසිකිලි. සාදවා පූජා කිරීම කියන මේ පින්කම් 8 ගත්තට පස්සේ මේ 8 ප්‍රමුඛතම පූජාව තමයි කටින පූජාව. දැන් අනිත් සියලුම පූජාවන් අපට කරන්න පුළුවන් සල්ලි තියෙනවා. මේ අටපිරිකර අද ඕමතරම කඩේකට ගිහිල්ලා අරගෙන පූජා කරන්න පුළුවන්. සෙසු පිරිකරත් එහෙමයි. ගෙවල් සල්ලි මේ ගෙවල් ආවාස ගෙවල් හදන වච්චකුටි හදන ඒවා කෙත්වතු පූජා කරන ඒවා කරන්න පුළුවන්. නමුත් මේ කටින පූජාවක් සල්ලි තිබුණ පළියට කරන්න පුළුවන් කමක් නැහැ. අවුරුද්දක එක විහාරස්ථානයක එකම සැරයයි ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ. බලය තියෙන කට්ටිය, ධනෙ තියෙන කට්ටිය සමහරට බලය යොදවල මේක කරන්න කිව්වත් කරන්න බෑ. කටිනයක් වෙන්නේ සිවුර. මේ සිවුරයි කටින සිවුර අතර වෙනසක් නැහැ. දැන් අපි අපේ නායක හාමුදුරුවෝ ඇඳන් ඉන්න සිවුර පිළිබඳව ගත්තට පස්සේ කටින සිවුරයි මේ සිවුරයි අතර වෙනසක් නැහැ. නමුත් ඒක කටිනයක් වෙන්නේ මම ධර්මදේශනාවේ සඳහන් කළ විදියට ඇසලපුන් පොහෝ දිනෙහි හාමුදුරන් වහන්සේ නමකට, උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට වස් ආරාධනා කරලා උන්වහන්සේ වස් සච්ඡේදනය කරගන්න නැතුව, වස් කඩා ගන්න නැතුව සත්තාහකරණේ දින 7ක් ඇතුළත වස් වසපු විහාරස්ථානයට එනවා කොහෙ ගියත් කියන අදිෂ්ඨාන ඇතිව. ඒ වගේම සතිකරණයෙන් ගේට්ටුවෙන් පිටතට යනකොට මම වස් වසල ඉන්නේ කියන හැඟීමෙන් සිතවිල්ලෙන් යුක්තව පිට වෙලා ගිහිල්ලා වස් ආරක්ෂා කරගෙන පොහොය විනය කර්මයන් වලට සම්බන්ධ වෙලා මේ විදියට ඒ කරපු ක්‍රියාවක අවසාන තැන තමයි අර මං කිව්වේ චෛත්‍යය හදලා චෛත්‍යයේ කොත පැලැන්දීම තමයි කටිනේ කියලා කියන්නේ. ඒ හැර කොත පලන් දන්න පුළුවන් කමක් නැහැ. අර දායකයේ සිල්වත් භාවය, භික්ෂුන් වහන්සේගේ සිල්වත් භාවය. දැන් කල්නු සඳහන් කළ විදියට දායක පක්ෂයත් දැන් නාගිතාන කියන එක ගත්තත්, ඒ වගේම ආනන්ද හිමියන් වහන්සේ කතා ගත්තත්, කොහොම ගොඩක් කතා තියෙනවා කටින චීවර පූජාව පිළිබඳව. ඒ හැමෝම කටින පින්කම කළා තියෙන්නේ මේ කියන 15ක පොය දවසක, නැත්නම් 8වක පොය දවස් වලට සිල් සමාදන් වෙලා. නැත්නම් පාටිහාරීය පක්ක කියලා කියන විශේෂ ක්‍රමයක් තියෙනවා. අදිෂ්ඨාන කරගෙන මෙන්න මේ වස්තුම් මාසේ, නැත්නම් අන්තිම චීවර මාසේ, එහෙම නැත්නම් මෙහෙම දවස් 7ක් ආදී වශයෙන් පාටිහාරීය පක්ක කියලා අදිෂ්ඨාන කරගෙන සිල් සමාදන් වෙලා
අටසිල් දසසිල් ආදිය සමාදන් වෙන පන්සිල් වලට අමතර සීලයන් සමාදන් වෙලා සිල්වත්ව ඉඳගෙන සිදු කරන කඨින චීවර පූජාවක් නිසා තමයි මේක කටින වෙන්නේ. පේ වෙන්නට ඕනේ. දැන් අපේ නායක හමුණු සඳහන් කළ විදියට මේක පෙරහැරකින් ගෙනවිල්ලා. දවසක් ඇතුළත ඒ වස්ත්‍රය චීවරයක් බවට පරිවර්තනය කරන්න ඕනි. ඉස්සර නම් ඒක ක්‍රම තිබුණ ගොඩක්. නිකන් මේ සුදු වස්ත්‍රයක් ගෙනල්ලා පාංශුකුල වස්ත්‍රයක් ගෙනල්ලා සුද්ධ කළා හොදලා පඳු පොවලා මහලා ඒ ගොඩක්. ඒ කොහොම කළත් දවසක් ඇතුළත මේක සිද්ධ කරලා ඒ විතරක් නෙවෙයි. මේක පස්වසපු භික්ෂුන් වහන්සේ පොදුවේ මහා සංඝරත්නයට පූජා කරන්න ඕනේ. නායකහරු කිව්වා වගේ ඉමං කටින චීවරං හෝ දුස්සං සංඝස්ස දේම. භික්ඛු නෙවෙයි. භික්ෂු භික්ෂුණී උබතෝ සංඝයාට දෙන්න අවශ්‍යයි. සංඝස්ස දේම. එහෙම දුන්නට පස්සේ ඒ නායක හාමුදුරන් වහන්සේලා තීරණය කරනවා. ප්‍රධාන ඔක්කොම හාමුදුරන්වහන්සේලා කාටද මේක දෙන්නේ? ඒ දීපු හාමුදුරන් දෙන්නෙත් විනය වාක්‍යයක් කියලා. විනය පොයේගේ එකට ගිහිල්ලා විනය වාක්‍යයක් දේශනා කරලා සිවුර පවරනවා. පැවරුවත්තත් මේ කටනයක් වෙන්නේ නැහැ මේක. ආයසස් ලැබෙන්නේ. උන්වහන්සේ සිවුර අරගෙන ගිහිල්ලා කබ්බින්දු තියනවා කියලා විනය කර්මයක් කරනවා. ඒකත් කරලා ඊට පස්සේ ඇඳගෙන ඉන්න සිවුර පච්චුද්ධරණය කරනවා. පර්ණ සිවුර අයින් කරලා දාලා. ඒ වගේම ඒ දීප සිවුර අදිෂ්ඨාන කරලා ඒක පෙරවගෙන ඒ මේ පුණ්‍ය ශක්තිය අනේ සියලුම හාමුදුරන් වහන්සේලාට අනුමෝදන් කරන්න ඕනේ. අනුමෝදන් කරලා තමන් ගාව මාස 5ක් යනකම් මේ සිවුර තමා ගාවම තියාගෙන ඉන්න ඕනේ. ඒ කියන මහා විනය නීති රීති රාශියක සිල්වත් භාවයේ ගිහි පැවිදි අපි දෙගොල්ලෝගෙම සිල්වත් භාවය මත මහා මාස ගානක් තිස්සේ සිදු කරන පූජාවක් නිසා තමයි මේක උත්කෘෂ්ඨ ශ්‍රේෂ්ඨ පින්කමක් කියලා මම සඳහන් කළේ. සල්ලි තිබුණාටත් බලය තිබුණාටත් කරන්න පුළුවන් කමක් නෙවෙන නිසා. සෞම්‍ය මේ මාත් එක්ක ඉන්න අපේ භද්‍රජී සෞම්‍ය කුමාර සෞම්‍යද මේ කටින චීවරේ මහත්ඵල මහානිසංසෙන් අපේ දේශකයන් වහන්සේ සිපත් කරන්නේ විනය කර්ම මාලාවක් එක්ක සිදු කරන චීවර පූජාවක් නිසා. දැන් අනිත් චීවර වලට මේ වගේ විනයම කර්ම මාලා විශේෂ නීති රිකුලාසි මාලා නැහැ. හැබැයි චීවරය සකස් කිරීමේ විනය නීති රිකුලාසි ටිකක් තියෙනවා. චීවරේ කඩ කිරීම කියලා කියන්නේ කොටස් කරන ක්‍රමය, ඒ කොටස් වලින් හඳුන්වන කෑලි ගණන, ඊළඟට ඒකේ සිවුරේ වාටි මහාන ක්‍රමවේද මේවා විනය කර්ම පොතේ අපේ ස්වාමීන් වහන්සේලා අපිට පැහැදිලි කරාවේ. සෞම්‍යයටත් මේ ධර්මශාලාවේ උපාසක උපාසිකාවන් අතර ප්‍රශ්න යොමු කරන් සූදානම් වෙනවා. සෞම්‍යයට කැමැති ඒ පිරිස මේකට සම්බන්ධ කරගන්නවා. හොඳයි උපාලි අපි මේ ධර්මශාලාවේ තැන්පත්ව සිටින උපාසක උපාසිකාවන් අසලට යනවා. නිරෝධායන ක්‍රමවේදය අනුගමනය කරමින් අප මේ කටයුතු කරන්නේ. අපේ ගුවන්විදුලි අහන ශ්‍රාවකයන්ට ඒ පිළිබඳව සිහිපත් කරන්න ඕනි. උපාසකම්ම කෙනෙක් ඉන්නවා නම කියලාම ප්‍රශ්න අහන්න. මංගලිකා එකනායක මගේ ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්සේ වස් ශික්ෂාපදයේ පනවපු කාලේ භික්ෂුන් වහන්සේලා වස් විසූ ස්ථාන පිළිබඳව කරුණාවෙන් අපට පහදා දෙන්න. අපි හමුදුරන්නේ අතීතයේදී ඉතිහාසය පිළිබඳවයි මේ විමසා සිටින්නේ. ඔව් නායක හමුදුරනේ. ඔව්. මුල් කාලයේදී වස් විසීමක් සිද්ධ වෙලා නැහැ. දැන් අපේ විනය පිටකයේ මහා වග්ග පාළියේ වස්සෝ පනායක කන්දකය කියලා කන්දකයක් තියෙනවා. ඒකට මුලදී උපෝසත කන්දකය, වස්සෝ පනායක කන්දකය, පවාරණ කන්දකය, කඨින කන්දකය සහ චීවර කන්දකය කියන මේ කොටස් පහය සම්බන්ධ කරගෙන තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. එතකොට අපේ මේ උපාසකම්ම අහන්නේ මේ මුල් කාලයේ වස්විසු ආකාරයේ පිළිබඳව. තේනකෝපන සමයේන භගවතෝ වස්සා වාසෝ අපඤ්ඤත්තෝ හෝති. ඔන්න අපේ විනය තියෙන හැටි. එසමයේ වනාහි ලෝතුරා බුදුරජාණන් වහන්සේ වස්විසීමක් අනුදැන වදාරලා නැහැ. පැනවීමක් නැහැ. වචනේ මොකද්ද? අපඤ්ඤත්තෝ හෝති. නොපනවන ලද්දේ වෙයි. මේ අපි පාලි භාෂාවේ වචන හරිම නිවැරදිව තේරුම් ගන්න ඕනේ. මේ කාලයේදී භික්ෂුන් වහන්සේලා තේ භික්ඛු ගිම්හම්පි වස්තම්පි හේමන්ත ගිම්ම වස්සාන මේ තුනේදිම ඍතු තුනේදිම චාරිකං චරಂತಿ. චාරිකාවේ හැසිරෙනවා. හැබැයි
අඤ්ඤ තිත්තිය දුරක්ඛාත ධම්මා දේශෙන්තෝ වස්සා වාසං අල්ලි ඉස්සන්ති. වෙනත් අන්‍ය තීර්ථක පෙරස් වස් විසීමේ යෙදී සිටිමින් වැරදි ධර්මයේ දේශනා කරමින් ඉන්නවා. මෙන්න මේ වෙලාවේදී භික්ෂුන් වහන්සේලාට මහා චෝදනාවක් ඇති වුණා. මනුස්සා උජ්ජායන්ති කීයන්ති විපාචෙන්ති. මිනිස්සු දොස් කියනවා, ගර්හා කරනවා, නින්දා කරනවා හාමුදුරුවෝ. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තුන්. මහණෙනි මං ඔබලාට වස්වසන්න අනුදැන වදාරනවා. එතකොට එහෙම වස්වසන්න මේ අනුදැන වදාරුවාම බණේ සඳහන් වෙනවා පින්වතුනේ මෙන්න මෙහෙම හරිම ලස්සන විස්තරයක්. සමහර හාමුදුරුවරු රුක්ක සුසුරේ උපගච්ඡanti වස්සං උපගච්ඡanti. සමහර හාමුදුරුවෝ වස් විසුවා මේ ගස් බෙනවල. සෙය්‍යතාපි පිසාචික් හිල්ලකා. හරියට මේ හාමුදුරුවරු පිසාච පැටව්වාගේ මේ රුක් බෙනවල ගස් බෙනවල වස්සසනවා කියලා ඒත් ඔන්න මිනිස්සු බනින්න පටන් ගත්තා. මනුස්සා උජ්ජායන්ති කීයන්ති විපාචෙන්ති තමයි. ඔන්න. ඊගාවට පින්වතුනි සමහර හාමුදුරුවරු අජ්ජෝකාසේ වස්සං උපගච්ඡින්සු. මේ එලිමහනි වස්වසන්න පටන් ගත්තා. එතකොට මොකද වුනේ? ඒත් මිනිස්සු බනිනවා හරියට මේ ගොපලු දරුවෝ වාගේ. මේ විදිහට වස්වසනවා කියලා. ඊළඟට සමහර හාමුදුරුවරු වස් විසුවා විවටේ මේ මහා වළංවල හැලිවල වස් විසුවා. ඒත් දොස් කියන්න පටන් ගත්තා. අර විදිහම තමයි බනිනවා, දොස් කියනවා, ඒ විදිහට තියෙනවා. ඒ වගේම අසේනාසනිකා සීතේනපි උන්නේනපි කිලමන්ති. ඒ විදිහට මේ එළියේ වස් විසුවාම ක්ලාන්ත වෙනවා, සීතලද අවුවද වැස්සද ඔය විදිහට. මේ ගියක් නෑනේ, සේනාසනයක් නෑනේ. ඒ නිසා බොහොම අපහසුතාවයන්ටපත් වෙනවා. ඒ වගේම චත්තේ බික්කු වසං උපගච්ඡින්සු. සමහර හාමුදුරුවෝ අපේ මහත්වෝ මේ විශාල කුඩවල වස්සසලා තියෙනවා. ඒත් මිනිස්සු බනිනවා. ලෞතර බුදුහාමුදුරුවෝ තහනම් කළා. ඒ වගේම නිකන් නෙමෙයි. බැන්නේ කොහමද? සෙය්‍යතාපි ගෝපාලකේ. හරියට මේ ඔය බලන්නකෝ දැන් මීහරක් මේ බලන අර ගොපලු අය කුඩියක් අතේ තියාගෙන යන්නේ හැම වෙලාවෙම. ඒ වගේ නෙමේ වස්සන්නේ කියලා කුඩේ යට. බලන්න මේවා කොයිතරම් සමාජගත ප්‍රායෝගික සිද්ධිද ප්‍රශ්නේද. එතකොට මෙන්න ලෞතර බුදුහාමුදුරුවෝ ඒව තහනම් කළා. ඒ වගේම අර කලින් මතක් කරපු හැටියට වාටියා වස්සං උපගච්ඡින්සු. මහා විශාල හැලිවල ඔයාට කියනවා මේ වෙල්ල හැලිය කියලා. තියෙනවා. ඒව තහනම් කළා ලෞතර බුදුහාමුදුරුවෝ. ඒ වගේම චව කුටිකාය. චව කුටිකය කියලා කියන්නේ පින්වතුනි මේ සොහොනේ තියෙන සොහොන් ගෙයි වස් විසුවා. මේ වෙලාවේදී අන්න මිනිස්සු බනිනවා කොහොමද? හාමුදුරුවෝ හරියට මේ සොහොන් පල්ල වගේ මිනී දවන්නන් වගේ. දැන් මේ දවස්වල බොහොම තියෙනවනේ මේ කොවිඩ් ප්‍රශ්නේ එක්ක නේද? ආදාහනාගාරයට ආයි විවේකයක් ඇත්තෙම නැහැ. සෙමෙට්‍රිස් මේ කනත්තවල තියෙන නේද? එකක් අවසන් වෙනකොට ආයි එනවා. ඉතින් ඒ නිසා මිනී දවන සොහොන් පල්ලු වගේ මේ සොහොන් ගෙයි වස්සසනවා කියලා ඔය විදිහට මනුස්සා උජ්ජායන්ති කීයන්ති විපාචෙන්ති තහනම් කළා. ඊට පස්සේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා සේනාසනයක් වෙන්න ඕනේ. වහගන්න දොරක් හරි ඒ ආවරණයක් තියෙන්න ඕනේ. ඒ විදිහට තමයි මේ වස්විසීම අර මුල් ප්‍රඥප්තිය ඒ විදිහට එහෙම තියෙනකොට ඊගාවට අර මුලදී වසන්නේ කියලා අපිට දොස් කිව්වා බැන්න වැසුවාම අපේ උපහාලි මහත්තයෝ මේ අපිට මේ කොහෙන්වත් පින්වතුනි බේරුමක් නැහැ. වැඩ කළත් බනිනවා, නොකරත් බනිනවා, වස් විසුවත් බනිනවා, නැති වුණත් බනිනවා. ඒ වගේ ඔන්න වස් වසලා දැන් වැඩ ඉන්නකොට බනිනවා. තේනකෝපන සමයේන සංගස්ස උද්දිස්ස උදේනෝ උපාසකෝ විහාරෝ කාරෝපේතෝ හෝති.
සංඝයා උදෙසා මේ උදේන උපාසකයා විහාරයක් කෙරෙව්වා. හාමුදුරුවන්ට පූජ කරන්න. නමුත් හාමුදුරුවෝ කිව්වා ඔය පින්කමට එන්න බෑ අපිට අපි වස්වසල ඉන්නේ. අන්න කේන්ති ගියා බොහොම මේ කෝපයටපත් වුණ උදේන උපාසකතුමා. ඔහු කියනවා භන්තේ අහං දායකෝ කාරකෝ සංඝෝ පට්ඨායකෝ මම දායකයෙක් කාරකයෙක් සංඝයාට උපස්ථාන කරන කෙනෙක්. එහෙම කෙනෙක් කුගේ මේ පින්කමට ඔබ වහන්සේලා වඩින්නේ නැත්නම් ඒක මොනතරම් වරදක්ද? භගවතෝ ඒතමත්හං ආරෝචෙන්සු ලෝතුරා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේක කිව්ව හාමුදුරුවෝ බුදුහාමුදුරුවනේ අපිට බේරෙන්න බෑ උදේන උපාසකයා බණිනවා. එයාගේ මේ විහාර පූජාවට වඩින්නේ නැහැ කියලා. ලෝතුරා බුදුහාමුදුරුවෝ අර වස්සසන්න කියලා අනුදැන වදාළ ශික්ෂාපදය සුළු වෙනසක් කළා. සම්පූර්ණ වෙනසක් නෙමෙයි. එහෙම කරන්න බෑ. ඒකට කියනවා උපාලි මහත්තයෝ ප්‍රධාන පැනවීම ප්‍රඥප්තිය. දෙවනි පැනවීම අනුප්‍රඥප්තිය. ඒක සුළු වෙනසක් කළා. වෙනස් කළා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැක්ව පැනවීම කළා. භික්ඛු භික්ඛුනී සාමණේර සාමණේරි සික්ඛමානා උපාසක උපාසිකා මේ කියන හත් දෙනාගේ මෙයා හත් දෙනාට කියනවා මහා දැහැමියන් හත් දෙනා. මේ උපාසක උපාසිකා දෙන්න නැතුව આવොත් පස් දෙනයි ඒ පස් දෙනාට අපේ මහත්තයෝ කියනවා පස් මහා දැහැමියන්. එතකොට මේ හත් දෙනාගේ යම් කිසි කාර්යයක් කටයුත්තක් තියෙනවා නම් පහිතේ පණිවිඩයක් නැත්නම් ආරාධනාවක් ලැබුණාම වඩින්න පුළුවන්. නත්වේව අපහිතේ නැ එත්ත ඒව මේක අවධාරණයෙන්ම ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පනවනවා. ආරාධනාවක් නැත්නම් පණිවිඩයක් නැත්නම් වඩින්න බෑ. ඒක තමයි අවධාරණය. එතකොට අන්න එතෙන්දී සත්තාහකරණය සතිකරණය සත්තාහකරණය කියලා කියන්නේ දවස් 6ක් රාත්‍රී 6ක් පිට වැඩ ඉන්න පුළුවන්. නැවත 7 වෙනි දවසේ අරුණ නැගෙන්න ප්‍රථම පැමිණෙන්න ඕනේ. අපේ පඬිතුමාරු මතක් කළ සතිකරණය කිව්වේ සිහි කල්පනාවෙන් වැඩමීම මම වස්වසල ඉන්නේ. ඒකට තමයි අයං වස්සාන කාලෝ කියලා අපේ උපාලි මහත්තයෝ සිහි කැඳවීමක් කරන්නේ. හැබැයි ඕක හොඳට මතක තියාගන්න 3 මාසයට විතරයි වළංගු වෙන්නේ. අයං වස්සාන කාලෝ කියන අර මේ දැන්වීම. සමහර පන්සල් වල ලබන අවුරුද්දේ වස් කාලේ වෙනකත් ඕක එල්ලපු ගමන් තියෙනවා. දුරේ හරි ගහක හරි පේන තැන. ඒක වැරදි. 3 මාසෙන් පස්සේ මේක වළංගු නෑ අපේ උපාලි මහත්තයෝ. හොඳයි. සෞම්‍ය මේ ධර්මශාලාවේ අද ප්‍රමාණවත් වූ පිරිසක් 800 සමාදන්ව සිටින්නේ සෞඛ්‍ය නීති වලට අනුගතව අපේ විහාරාධිපතින් වහන්සේ ආරම්භයේ සිටම ඊයේ දවසෙත් අපිට ඇහුණ නිවේදනයන් නිතර මතක් කරනවා සෞඛ්‍ය නීති වලට අනුගතව. ඒ වගේම කටින චීවර පූජාවට 25 දිනකට පමණ පිරිසකට පමණයි එන්න ආර්දනා කරන්නේ. ගුවන් විදුලිය නිවසේ දමාගෙන පෝදාගමික වැඩසටහන නිවසේ සිට එකවද්ද වෙන්න සවන් දෙන්න කියන ආර්දනාවත් අපි පොඩි හාමුදුරු නිතර මතක් කරා. ධර්මශාලාවේ ඉන්න සුළු පිරිස අතරේ තවත් ප්‍රශ්නයක් යොමු කරන සූදානම්ෙන් ඉන්න බව දැනෙනවා. ඔව් අපි ඊටාම සීමිතව මේ කටයුත්ත කරන්නේ. ඔපාලි ඔබ කියෝ විදිහට තවත් උපාසකම්ම කෙනෙක් ආසන්නේ මං ඉන්නේ. කියන්න ඔබේ නම කියලාම ප්‍රශ්නේ. අවසරයි ගෞරවනීය සාමින් වහන්සේ. මම විශ්‍රාමලත් පාඨශාලාචාර්යනි පී.අයි. උපමාලිකා. මට තියෙන ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ මේ කාලේ අපිට ඕන තරම් වස්ත්‍ර කඩයකට ගියාම ඕන විදිහට තෝරලා ගන්න පුළුවන්. නමුත් අතීතේ මුල් කාලේ කොහොමද කටන චීවරය සඳහා වස්ත්‍ර තෝරගත්තේ කියන එක. ඔව් නායක සායනහස. අපේ පදු පඬිතුමා හොඳයි පදු බොහොම හොඳ ප්‍රශ්නයක් අපි ඒ සිලති මෑණියන් වහන්සේ විසින් අහන්න ලැබුණේ. දැන් අතීතයේත් වස්ත්‍ර දැන් වර්තමානයේ ඕනතරම් වස්ත්‍ර තිබෙනවා. නමුත් අතීතයේත් ඕනතරම් වස්ත්‍ර තිබුණා. නැත්ති නෑ. රාජරාජ මහා මාත්‍යවරු ඒ වගේම සිටුවරු මේ හැම දිනම වස්ත්‍ර ඇඳා. නමුත් බුදුහාමුදුරන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ අල්පේච්ඡතාවය සඳහා 3 සිවුරක් විතරයි අනුදැන වදාළේ. මොකද එහෙම නොවුනොත් මොකද වෙන්නේ? අපි අර ගිහියන් වගේ මේවා
කරේ තියාගෙන උරේ තියාගෙන උස්සගෙන යන්න වෙනවා. භික්ෂුන් වහන්සේලා මුල් කාලේ වැඩම කළේ ඒ තැන්වලට වැඩම කළා අර ස්ථීර වාසස්ථාන තිබුණේ නැහැ. අපේ නායකහරු සිහිපත් කළ විදියට ඒ ගස් බෙනවල, ගල් ගුහාවල, ඒ වගේම සුසාන ශාලාවල නැත්නම් කුඩයක් යට ඔහොම වාසය කරමින් මේ සන්තානාගාර ශාලාවල එහෙම වාසය කරමින් ඒ තැන වැඩම කරමින් ධර්ම දේශනා කළා. එතකොට උන්වහන්සේලාට මහා සිවුරු පිරිකර තුනොත් මහා බරක්. මහා ගොඩක් ගහගෙන උස්සගෙන යන්නට ඕනි. ස්ථීර වාසස්ථාන තිබුණේ නැහැ. නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාළේ සිවුරු තුනයි. අන්දන සිවුර, එවැගේම තනිපට සිවුර, දෙපට සිවුර. මෙන්න මේ කියන සිවුරු තුනයි පාත්‍රයයි. ඒ නිසා ඒක උපමාවක් කරනවා හරියට පක්කි කුරුල්ලෙකුට වගේ භික්ෂුන් වහන්සේ. යේන යේනේව ඩේති සපත්ත බාරෝ ඩේති. යම් යම් තැනකද භික්ෂුන් වහන්සේ යන්නේ හරිය පියාපත් දෙකේ බර තියෙන කුරුල්ලෝ වගේ නිදහසේ යන්න පුළුවන්. දැන් එහෙම නෙවුනට. නේ දැන් වෙන සංස්කෘතික වූ බැඳීම් එක්ක භික්ෂුන් වහන්සේලා වගකීම් රාශියකට අද පත් වෙලා තිබෙනවා. එතකොට මෙන්න මේ මුල් කාලේ භික්ෂුන් වහන්සේලා මෙහෙම තුන් සිවුරෙන් යන්නේ. එතකොට උන්වහන්සේට අමතර සිවුරක් ඇත්තේ නැහැ. ඒ අමතර සිවුරක් වශයෙන් තමයි මේ කටින සිවුර බුදුහාන් වහන්සේ අනුදැන වදාළේ. ඒ කාලේ සිවුරු ගත්තේ මේකේ වටිනකම අඩු කළා. මේක වටිනකම තිබුණොත් මොකද වෙන්නේ? ඒකටත් තෘෂ්ණාව ඇති වෙනවා. ලස්සන වටින හොඳ මේවා වුණොත් ඒක ආශා. භික්ෂුවගේ පරම අභිප්‍රාය නිවන අවබෝධ කර ගැනීම. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. සියලුම දුක් අවසන් කිරීමෙන් ලබන නිවන සාක්ෂාත් කර ගැනීමමයි පැවිද්දෙහි අරමුණ මුල් කාලේ. එතකොට අදටත් එහෙමයි. මහාන කරනකොට ওই වාක්‍යයන් කියලා ගාතාවන් කියලා තමයි මහාන කරන්නේ. එතකොට ඒ භික්ෂුන් වහන්සේට මේ සිවුර වුණත් වටිනේව වුණොත් වටින අනර්ගස ඒ වුණොත් ඒකට ආසාව තෘෂ්ණාව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මුල් කාලයේහි සිවුර සකස් කර ගැනීම සඳහා පාංශුකූල චීවර. පාංශුකූල කියලා කියන්නේ ඉවත දාපු චීවර. රෙදි. සමහර විට දරුවෝ හම්බුනාට පස්සේ ඔතලා ඒ මල පිහදාලා සර්ව පිහදාලා විසි කරන රෙදි. එනම් මිනියක් ඔතලා විසි කරන රෙදි. ඒ වගේ ඒ තැන්වල අනවශ්‍ය විදියට සොහොන් වල මග තොටේ දාලා තියෙන වටිනකමක් නැති රෙදි අරගෙන ඇවිල්ලා මේව සෝදලා පිරිසුදු කරලා කෑලි 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 අමුණලා කෑලි කෑලි අමුණලා තමයි මේ සිවුර සකස් කරගත්තේ මුල් කාලේ. එතකොට පසු කාලීනව දැන් එහෙම වුණාන් පස්සේ මේ සිවුරේ වටිනකමක් නැහැ. හොරු වරන් යන්නේ නැහැ. වස්ත්‍ර හොරු වරන් යන්නේ නැහැ. මේක මේ කෑලි කෑලි අමුණලා තියෙන. අදට වුණත් මේ සිවුර සකස් කරන අපේ මහත්තයා උපාලි මහත්මයා සිහිපත් කළ විදිය කලින් සඳහන් කළ විදියට චීවරක් ඛණ්ඩකේ සිවුර සකසන ක්‍රමය පිළිබඳව මගධ ක්ෂේත්‍රය අනුව බුදුහාන් වහන්සේ කෑලි කපලා කෑලි කෑලි වලට කපලා හොඳ සිවුරක් මේ රෙද්දක් හම්බ වුණත් තනි සිවුරකින් කියන්නේ කපන්න නැති තනි සිවුරකින් සිවුර අතුරන්න බෑ. කෑලි 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 වලට කපලා ඒකේ වටිනකම නැති කළ තමයි ඒ සිවුර බාර ගන්න අවශ්‍ය වෙන්නේ. පාවිච්චි කරන්න සිවුරක් විතර හරි ගස්සගෙන පාවිච්චි කරන්න අවශ්‍ය. මේ විදියට මෙන්න මුල් කාලේ අර පාංශුකුල චීවර ඊට පස්සේ ගහපති චීවර බුදුහාම ඉල්ලීම අනුව දැන් අපේ ජීවක වෛද්‍යවරයා එතුමාට හම්බෙච්ච මහා වටිනාම පජ්ජෝත රජුවන්ට ලෙඩක් සුව කළා එයාට රජුවන්ට ලැබිච්ච වටිනාම වස්ත්‍රයක් සීහයක වස්ත්‍රය කියලා හොඳ වටිනම රෙද්දක් ඒක පූජා කළා බුදුහාන්ට. බුදුහාමුදුරුවෝ ඒක බාර ගන්නට අනුදැන අනිත් භික්ෂූන්ටත් එහෙම ගෘහපති චීවරයේ අනුදැන වදාලා. එහෙම ගෘහපතීන්ට හොඳට සිවුරු හරි ගස්සලා කපලා කොටලා අලකින විදියට හරි ගස්සගෙන පාවිතා කරන සිවුරු පුළුවන්කම තිබෙනවා. මුලින් කාලිනම තිබුණේ අර පාංශුකුල චීවරයේ ඉවත දාපු රෙදි කෑලි වලින් තමයි මේ සිවුර සකස් කරගත්තේ අල්පේච්ඡතාවය සහ නිවනට බාධාවක් නොවන ආකාරයෙන්. මම හිතන්නේ ඒක පැහැදිලි කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ අපේ විහාරාධිපති හාමුදුරන් වහන්සේ අපි දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ මේ
ඒතර පසු කාලීනව සහ අතීතයත් එක්ක එකතු වෙලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සිදු වෙන අකරතැබ්බ ඒව දැකලා පසු කාලීන පැනයු විනය ශික්ෂාපදයක් හැටියට තමයි මේක එකතු වෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ කටින චීවර පූජාවෙන් කොහොමද මේ මහත්ඵල මහානිසංස ලබා ගන්න මේ පින්කම සංවිධානය කරන්නට ඕන? මහත්තයාර මුලදිත් මතක් කළා මේ චීවරයේ සාමාන්‍ය චීවරයකයි කටින චීවරයකයි තියෙන අතර වෙනස. එතකොට දැන් බලන්න මේ පින්කමේ අතීතය භික්ෂුන් වහන්සේලා ඇසලපුණු පොහෝ දින පසුදින කියන අවපෑලවිය. එදා වස්වසන්න ඕනේ. ඊටත් ප්‍රථම වස්වසන භික්ෂුන් වහන්සේලා පොහොය කිරීම නැමැති විනය කර්මය කරන්න ඕනේ. මොකද මුල් කාලෙදී ඒක සිද්ධ වෙලත් නැහැ. දැන් විනය පිටකයේ මහා වග්ග පාළියේ උපෝසතක් කන්දකේ සඳහන් වෙනවා අනිත් අය යම් යම් තමන්ගේ ආගමික පිරිස් දායක පිරිස් රැස් කරගෙන ඒ අයට ධර්මය කියා දෙමින් කටයුතු කළා. එතකොට මොකද වෙන්නේ? පසාදං ලබන්ති පක්ඛං ලබන්ති. ප්‍රසාදයක් ලබනවා පක්ෂග්‍රාහී වෙනවා. ඇත්තටම දැන් බණ කියන සම්බන්ධ වෙන එහෙම හාඳුරුන්ට හිතවත් වෙනවනේ. අදත් ඕකනේ. ඒ වගේ එදත් ඒ වගේ. අන්‍ය තීර්ථක පිරිස් වලට ඒගොල්ලෝ මේවා කියලා දෙනකොට ඒගොල්ලන්ට මේ පිරිස වැඩි වුණා. හාමුදුරුවෝ නිහඬයි. මුකුත් නැහැ. ඕක විනේ එනවා උපාලි මහත්තයෝ ඔන්න බැන්න අපිට හරියට හාමුදුරුවෝ ඉන්නවය මෝග සූකරාවිය හරියට ගොළු ඌරු වාගේ නිහඬව ඉන්නවා. අපිට බණ කියන්නේ නැතුව. විනය කර්මයව කරන්නේ නැතුව. එතකොට ලෞතර බුදුහාමුදුරුවෝ ඒ සිද්ධියත් මුල් කරගෙන උපෝසත කර්ම පොහොය කිරීමට අනුදැන වදාරලා ඊළඟට වස්විසීම සම්බන්ධයෙන් ඒ පැනවීම කළා. දිගට මේක පවත්වාගෙන යන්න ලෞතර බුදුහාමුදුරුවෝ දැක්විය උපාලි මහත්තයෝ නිකන් නෙමෙයි. එහිදී දක්වනවා තවදුරටත් ඒක පොඩ්ඩක් මට මතක් කරන්න උපාලි මහත්තයෝ. ඒකට තව ටිකක් කියන්න ඔය ස්වාමීන් වහන්සේ මම මේ ඇහුවේ දැන් අපි ස්වාමීන් වහන්සේලගේ පැත්ත ගැන කතා කරා ගොඩක් දුරට. විනය කරුණුවේ පැත්ත. අපි මේ කතා කරන්නේ දායකයන්ගේ පැත්තේ ස්වාමීන් වහන්සේ. දායකයෝ මේ කටින පින්කම සංවිධානය කරන දැන් මෙවර ලබාපු උපාසකම්මගේ තොරතුරු මේ කටින පින්කම සිද්ධ කරන්නේ කොහොමද කියලා තව කෙනෙක් බලහින්ද ලබන අවුරුද්දේ මං ඊට වැඩිය ටිකක් ලොකුවට කරන්න ඕන. ලොකුවට කියන කාරණා අතරට ගන්න පෙරහැරේ නැටුම් කණ්ඩායම් වැඩි කර ගැනීම, අලියතුන් යොදා ගැනීම, අරගත්තා වගේ අපි සංගීත භාණ්ඩ පංචතූරිය නාන්දේ ආතත විතත විතාතත ඝන සුසුර කියන එක මේ පංචතූරිය නාන්ද හේවිසිය හොරනෑව බුදුහාමුදුරුව වැඩම කරන්නටත් වාදනය වෙලා තියෙනවා, හොරනෑව වාදනය වෙලා තියෙනවා. ඉතින් ඒව මේ වාදනය කරන ඇයි ස්වාමින් වහන්සේලා කොහොමද ඔබ වහන්සේලා මේ දායක සභාවට මේ පින්කම මෙහෙමයි වෙන්න ඕන, කටින පෙරහැර මෙහෙමයි වෙන්න ඕන, මේක මහත්ඵල මහානිසංස ලබා ගන්න ගිහිල්ලා ලැබෙන කුසලයක් නැති කරගන්න සූදානම් කරගන්න එපා කියලා ඔබ වහන්සේලා උපදේශන දෙනවා ඇතිනේ. උපදේශ දෙනවා. කොහොමද දායකයා මේක මහත්ඵල මහානිසංස වෙන්න සංවිධානය කරගන්න ඕන? අන්න ඒක තමයි මහත්මයා. මොකද අද හරිම සෝචනීය තත්වයක් තියෙනවා සමහර අවස්ථාවන්හිදී මේ කටිනි පින්කම තරංගයක් වෙලද කියලා උපාලි මහත්තයෝ. පෝසත් අයට විතරක්ද දෙයනේ මේ කටින පින්කම කරන්න පුළුවන්. ඒ කියන්නේ වියදමක් වැය වෙනවා විශාල වශයෙන්. ඒ වගේ වැරදි ආකල්පයක් අද කුමන පාර්ශවයන්ගෙන් හෝ සමාජගත වෙලා තියෙන උපාලි මහත්තයෝ. ඒක නොවිය යුතු දෙයක්. අපි පුංචි කාලේ මේ පින්කමට ඇත්තටම තිබුණේ පින්වතුනි උපාලි මහත්තයෝ මේ හේවිසි කණ්ඩායම විතරයි. ඒක අපේ සංස්කෘතියේ අංගයක්. ඒ තියෙන්න වෙන. මං හිතනවා මේ COVID-19 කියන මේ වෛරසයෙන් මේ කටින පින්කමටත් කටින පෙරහැරටත් ඒකටත් යම්කිසි බලපෑමක් කරලා තියෙනවා. මේ විගඩක් නැහැ නේද? ඒව නැහැ. දැන් බලන්න අද අපේ පෙරහැරෙත් හේවිසි කණ්ඩායම පමණයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුවේ හේවිසි කණ්ඩායම. එච්චරයි. මේක පැරණි අපේ සම්ප්‍රදායිත වෙච්ච එකක්. ඒ නිසා අර ඔබතුමා කිව්වා වගේ මේකට මොකද්ද නාගසලන්ද කාවඩිද ඒව කරන්න වෙනම පැත්තක් තියෙනවා.
ඒ නිසා මේ කටින පින්කමේ කටින පෙරහැරේ අනන්‍යතාවය මොකක්ද අනන්‍යතාවය? නෑ අනන්‍ය. වෙනත් දෙයක් නෙමෙයි. මේක වෙනත් පෙරහැරක් නෙමෙයි. නුවර ඇසල පෙරහැර නෙමෙයි. බෙල්ලන්විල පෙරහැර නෙමෙයි. කතරගම පෙරහැර නෙමෙයි. ඒවට වෙන වෙන නැටුම් කණ්ඩායම් ඉදිරිපත් කරලා ඒ විදිහට කරන්න පුළුවන්. ඒ නිසා මේ පෙරහැර පින්කමක් වෙනුවෙන් පදනම් වෙච්ච පෙරහැර. මේ වස්ත්‍රයක් වැඩම කරන පෙරහැර. මේ චීවරය අර අපි හාමුදුරුවෝ මතක් කළා මේ චීවරය අරහත් දජය. ඒකයි අරහත් දජය. අර උපාලි මහත්තයාගේ නමමයි. උපාලි තේරාපදානයේ සඳහන් වෙනවා අපදාන පාලියේ. පන්තේ දිස්වාන කාසාවන්. මේ පාරේ තියෙන කසාවතක් දැකලා චඩ්ඩිතං මීල්ල මක්කිතං මීල මේ පනෝ ගහලා මැස්සු වහලා චඩ්ඩිත අත්තර දාලා එහෙම චීවරයක් මේ ඉසිත් දජේ හැටියට අරගෙන වන්දිතබ්බා මේක වැඳිය යුතු වෙනවා. ඉවෙනි චීවරයක් නෙමේක. අර චීවරය සකස් කරගන්න හැටි හාමුදුරු මතක් කළා. ලෞතර බුදුහාමුදුරුවෝ දවසක් ආනන්ද හාමුදුරුවෝ එක්ක යතාබිරා විහරන්තං රාජගහං වේශාලියං දකිනාගිරින් අද්දස මග දක්කෙත්තං අච්චි බද්දං පාලි බද්දං සිංහාට බද්දං මරියාද බද්දං. මොනවද මේ බුදුහාමුදුරුවෝ වඩිනවා රජගහනුවර ඉඳලා දක්කිනාගිරියට වඩිනකොට මේ මගදක් ක්ෂේත්‍රය දැක්කා. දැකලා දැක්කේ කොහොමද? අච්චි බද්ද, පාලි බද්ද, මරියාද බද්ද, සිංහාට බද්ද. ප්‍රධාන ලොකු ලියදි තියෙනවා, පුංචි ලියදි තියෙනවා, පොඩි නියරවල් තියෙනවා, ලොකු නියරවල් තියෙනවා, වක්කඩවල් තියෙනවා. උස්ස ආනන්ද ඔබ දැක්කද මේ මගදක් ක්ෂේත්‍රයේ එසේ ස්වාමීනි? උස්සේ ආනන්ද ඒව රූපානි භික්ඛූනි චීවරානි සංවිධාතුන්. ආනන්ද මෙන්න මේ මගදක් ක්ෂේත්‍රයේ හැටියට මේ භික්ෂුන්ගේ සිවුර මේ සැලසුම හදාගන්න කියලා ලෞතර බුදුහාමුදුරුවෝ දැක්කුවේ. එතකොට මේකේ ආනිසංස කියන තැන දක්වන්න ඕනේ අපේ උපාලි මහත්තයෝ. මේ නාගිතාපදානනේ බොහොම ප්‍රසිද්ධ. ඒකේ ලස්සනම ගාථාවක් තියෙනවා. මේ ගාථාවේ සඳහන් වෙනවා නිවන පවා මෙලව ලබන්න පුළුවන් මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය සම්පත්, දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත් විතරක් නෙමෙයි අවසානයේ නිවන පවා ලබන්නට උපනිශ්‍රය වෙන උතුම්ම පින්කමක් බවට මහානිසංස හැටියට මේ කටින්. කාල වේලාව සීමිතයි. ඒ නිසා අපිට ආනිසංස දේශනාව තරම් පැහැදිලි කරන්න කාලයක් ඉතුරු වෙලා නැහැ. නාගිතා ප්‍රදානයේදී මේ කතා වස්තුව කියනවා සක්විති රජසැප ලබලා 31 වතාවක් සක්විති රජ වෙන්න තරම් මහත්ඵල මහානිසංස ගෙන දුන්නා කියන කාරණා. ඔබේ පන්සලෙත් ඔබේ ගමෙත් කටිනානිසංස දේශනාවල් වලදී තව තවත් කරුණු ඔබට අවබෝධ කරගන්න පුළුවන් වේවි. ප්‍රශ්න ඉතුරු වුණා කියලා හිතන්න එපා. සොයනස් අවසානයේ අපි කෙටියෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන ඔබ වහන්සේගෙන් කටින චීවරයේ නිවසක සිට අපි වැඩම කරගෙන එන්නේ. ඒකෙත් විශේෂත්වයක් තිබෙනවා. මේක අලුයම් කාලේ අපි වැඩම කරගෙන ආවා. ඇයි ස්වාමින් වහන්සේලා මේකට වැඩි සම්බන්ධ වෙන්නේ? දායකව විතරක් ගෙදරක තියාගෙන වැඩම කළ ස්වාමින් වහන්සේ ළඟට ඇවිල්ලා මේ අලුයම් කාලේ එනකොට මොකද්ද මේ සද්ද බද්ද ඇහුනේ? මං ඒකයි ආවේ කියලා මේ ඔබ වහන්සේලා ප්‍රශ්න කරනවා දැකලා දෙනවා. කෙටි පිළිතුරකින් දීපත් කළ පුණ්‍යානුමෝදනාවෙන් අවසන් කරන්න ආර්දනා කරනවා. අපේ මහත්තයෝ මේ වස්ත්‍රය බණේ දක්වන්නේ අහසින් වැටිච්ච එකක් හැටියට. අපි දන්නේ මේක ගෙනල්ලා මේ පූජා කරනකොට ගෙනාවට පස්සේ තමයි මේ දන්නේ දැනීමක් ඇති වෙන්නේ මේ ගෙනත් තියෙන්නේ මෙහෙම දෙයක් කියලා. ඒ නිසා මේකට పూర్ව දැනුමක් සම්බන්ධ වෙන්න බෑ. නමුත් අද යම් හේතුන් නිසා ඒ කාරණේ පවා විකෘති වෙලා ඊටාම මම දන්නේ මට කියන්න වචනය සමහර අවස්ථාවල ඊටාම භයානක වශයෙන් සංකීර්ණත්වයට පත් වෙලා විකෘති වෙලා තියෙනවා. අනේ උපාලි මහත්තයෝ එවැනි දේවල් නොවිය යුතුයි කියන පණිවිඩය මං ඊටාම සාසනික හැඟීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. පින්කමක මහත්ඵල මහානිසංස වෙන්න නම් ඒ කල යුත්තේ ඒ සඳහා යොදන්නා වැය කරන මුදල් ප්‍රමාණයවත් ඒකට නැටුම් කණ්ඩායම්වත් ඒකට ගන්නා වූ අලංකාර ක්‍රමවේදවත් නේ තමා තුළ ඇතිවෙනා වූ ශ්‍රද්ධාවේ ප්‍රමාණය හැටියටයි එය මහත්ඵල මහානිසංස වෙන්නේ. හේවිසි නාන්දය හොරණෑ නාන්දය පමණක් එක්කාසු කරගෙන නීල පීත ලෝහිතෝ දාත මාංජේෂ්ඨ ප්‍රභාස්වරාදී ෂට්වර්ණින් බබලන බෞද්ධ කොටි ටිකක් අතේ තියාගෙන සාදු නාද දෙමින්
හිමිදිරි පාන්දර පන්සලට ഘോഷානාන්දය පතුරවාගෙන මේ චීවරයේ වැඩම කළ ස්වාමින් වහන්සේලාට ගෞරවයෙන් පිළිගන්න තරමට මෙය මහත්ඵලයි මහානිසංසයි. තමන්ගේ ත්‍රිද්වර සංවරභාවය සහ අර අපේ දේශකයන් වහන්සේ කියවා වගේ පේවීම දායකයත් පේවෙන්න ඕන ස්වාමින් වහන්සේ විතරක් නෙවෙයි. ඒ නිසා දායකාරකාදීන් විශේෂයෙන් මේ වස්තුන් මාසයේ පේ වෙලා කටයුතු කරන්න ඕන. පිරිසිදුව, තිතොර සංවරව පින්පව් දැන හඳුනාගෙන කුසල ක්‍රියාවල නිරත වෙලා තමන්ගේ නිවස පන්සලක් වගේ, බුදු මැදුරක් වගේ, ධර්ම මන්දිරයක් වගේ සකස් කරගෙන පින්දහම් කරගෙන කටයුතු කළ පූජාව කරමු. ඉදිරි ඊළඟ අවුරුද්දේ ඒ විදිහට සිද්ධ කරන්න ඔබටත් මටත් අපිට හැමෝටම ශක්තිය ධෛර්ය ලැබේවා. කොරෝනා වසංගතේ ඉතා ඉක්මනින් ලංකා ධරණී තලයෙන් ලෝකයෙන් තුරන් වේවා. අතිගරු ජනාධිපතිතුමන්ගේ දෙවෙනි පදවි ප්‍රාප්තිය එතුමන්ට නිරුපද්‍රිත්වයේ ඉදිරි කාලයක් කරගෙන යන ශක්තිය ධෛර්ය ලැබේවා. අග්‍රාමාත්‍යතුමාට සුබ උපන්දිනයක් වේවා, නිදුක් නිරෝගී සුවය සැලසේවා කියලා රාජ්‍ය මාධ්‍ය හැටියට අපි ප්‍රාර්ථනා කරනවා. ගුවන්විදුලි අද දවසේ අපේ මේ විහාරස්ථානයට වාද්දුව මොරොන්තුඩුව කුඩා ගෝණදුව උත්තර චේතියාරාම විහාරස්ථානයට පෝදාගමික වැඩසටහන් වෙන් කරනකොටත් ඒ බව සිහිපත් කළා. ගුවන්විදුලියේ ආශිර්වාදය ලබා දෙන්නට ලක්වැසි ලෝසි සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. අද අපේ ධර්ම සාකච්ඡාවට එක්ුණේ ගෞරවනීය දේශකයන් වහන්සේ බණ්ඩාරගම ධර්මාලෝක මහා විහාරාධිපති රෝහණ පාර්ශවයෙහි කර්මවාගාචාර්ය කැලණි විශ්වවිද්‍යාලයෙහි පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයෙහි පර්යේෂණ සහකාර ආරාධිත කතිකාචාර්ය රාජකීය පණ්ඩිතාචාර්ය පූජ්‍යපාද තල්ගම්පල පදුම ස්වාමීන්ද්‍රයන් වහන්සේ වගේම අපේ ගෞරවනීය විහාරාධිපතින් වහන්සේ වාදුව මොරොන්තුඩුව කුඩා ගෝණදුව උත්තර චේතියාරාම පුරාණ මහා විහාරාධිපති විශ්‍රාමලත් පරිවේනාධිපති මහා විහාර වංශික සාමෝපාලි මහනිකායේ මල්ලතු මහා විහාර පාර්ශවයේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කර්මාචාර්ය ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති ත්‍රිපිටක විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී සාරානන්ද පූජ්‍යපාද කදුරු දුවේ සුගත වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේලා දෙනමටත් අපි නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන ශාසනික කටයුතු තව තවත් නිරුපාදිතව කරගෙන යන්න උන්වහන්සේ ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපේ පෝදාගමික වැඩසටහන අද ගෙනීමේදී අපට එක්ුණේ බාහිර ප්‍රචාරක අංශේ කාර්මික නිලධාරී ප්‍රසන්න ගාල්ලගේ රවින්ද ප්‍රනාන්දු සහාය වුණා බී.එල්. රංජිත් නිවිල් ප්‍රනාන්දු සමග ශ්‍යාම් රාජපක්ෂ නිෂ්පාදන සහ නිවේදන කටයුතු වලින් මාහයකුනේ බද්‍රජිත් සෞම්‍ය කුමාර ගරු සභාපති හර්ෂන් සමරසිංහ මෙතුමාගේ උපදේශකත්වයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල් ලියනගේ මෙතුමාගේ උපදේශකත්වයේ මෙහෙයවීම වගේම සිංහල නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වැඩසටහන් මයුර අබේසිංහ මහත්මියගේ උපදේශකත්වයේ සිංහල සේවා අධ්‍යක්ෂ ඉන්දික ජයරත් මහත්මයාගේ මෙහෙයුම් සහ සංවිධාන උපදේශකත්වයේ මේදී අපි පුණ්‍ය ආනුමෝදනා යුතුව සිහිපත් කරනවා. යලිත් අපි හමුවන්නේ පෙරවරු 11ට සම්බුදු බුද්ධ පූජා අවස්ථාවේදී මේ පුණ්‍යවන්ත වූ විහාරස්ථානයේ සිට එතෙක් සම්බන්ධතාවය ලබා දෙනවා ස්වදේශීය සේවා සම්බන්ධතා මෙදිට ජාතිය මහා පහන්ටම ලංකා බැංකුවේ පින්බර දායකත්වයේ ඇතිව ඒ වගේම අපේ විහාරස්ථාන වෙනුවෙන් දායකත්වයේ සපයන සමගී දායකත්වයක් ඇතිව අපි යලිත් හමු වෙමු 11ට සම්බුදු බුද්ධ පූජා අවස්ථාවේදී එතෙක් සම්බන්ධතාවය ලබා දෙනවා ස්වදේශීය සේවා සම්බන්ධතා මෙදිරි සොයුරු නිවේදක ප්‍රියදර්ශන සමන් කුමාර ඔබට මම උපාලි මාරසිංහ සිල් දෙනාට තෙරුවන් සරණයි. උපාලි මාරසිංහ ඔබට බෙහෙවින් ස්තුතියි.